right පුංචි පාඩම් අපි එහෙනම් පන්ති පටන් ගමු. පුංචි පාඩම් කොටසක් තියෙනවා. අපි ගිය සතියේ පාඩමට අදාළව අපි ඒක ඉවර කරපුවාම අපි පැසිව් පාඩමේ මූලික අඩිතාලම අවසන් වෙනවා. අපි දින කිහිපයක් පැසිව් වොයිස් ගැන කතා කරගෙන ආවා. මම හිතන්නේ තාම හොඳ දැනුමක් ලබා ගන්න නැති හැමෝම. ඉතින් අපි දැන් මේකේ ඊළඟ අදියරට ගෙනියන්න තමයි ලෑස්ති වෙන්නේ. Transitive and intransitive verbs. Intransitive verbs විතර කරගෙන පුංචි හඳුන්වා දීමක් විතරක් මම කරන්නම්. Intransitive verbs. අකර්මක ක්‍රියා. Intransitive verbs අකර්මක ක්‍රියා. මේක ලොකු අවධානයක් දෙන්න එපා. ඔයා ගුරුවරයෙක් වෙන්න හිතාගෙන ඉන්නවා නම් විතරක් advanced learner කෙනෙක් නම් සුවිශේෂී grammar exam එකකට පාඩම් කරනවා නම් විතරයි ඔයාගේ අවධානය මෙතෙන්ද තියෙන්න ඕන. එහෙම නැත්නම් මේක ඔයාලා ජීවිතේදී සාමාන්‍ය ජීවිතේදී වරද්දන්නේ නැහැ. හොඳයි. හොඳට අහගන්න. හැම ක්‍රියාපදයක්ම අපිට passive voice කරන්න බෑ. ඒක තමයි මම කියන්නේ. අපි මෙච්චර දවසක් කරපු හැම ක්‍රියාපදයක්ම අපි පැසිව් කරාට මම අද කියන සමහර ක්‍රියාපද තියෙනවා පැසිව් වලට හරවන්න බෑ. හොඳටම අහන්න මම කියන කාරණේ පුළුවන් නම් චැලෙන්ජ් එකක් දෙන්නම් මම ඉස්සරවම. මේක හොඳට එක අවස්ථාවකින් තේරුම් ගත්තාම නැති මේක. අය ලොකුවට වාක්‍ය ගොඩාක් ලියන්න ඕන නැහැ. මේ ගමේ ජීවත් වෙන්න පුළුවන්. මට පුළුවන් මේ ගමේ ජීවත් වෙන්න. I can live in this village. මට මේකේ I අයින් කරලා දෙන්නකෝ. මට මේකේ I අයින් කරලා දෙන්නකෝ. I can live in this village කියන වාක්‍යය මට I අයින් කරලා දෙන්නකෝ. ඒ කියන්නේ මෙයාව අයින් කරලා සිංහලෙන් නම් කියනවා මේ ගමේ ජීවත් වෙන්න පුළුවන් කියලා. ඔයාට මේ දවස් තුනේ මම උගන්වපු දැනුමත් එක්ක එකතු කරලා උත්සාහයක් අරගෙන මට එවන්න මේ ගමේ ජීවත් වෙන්න පුළුවන් කියලා ඔයා කොහොමද ලියන්නේ? How do you මේ ගමේ ජීවත් වෙන්න පුළුවන්? දැන් මේක කන්න පුළුවන් නම් this can be eaten. මේ අඹ ගෙඩිය කන්න පුළුවන් this ice cream can be eaten. මේ ගමේ ජීවත් වෙන්න පුළුවන්. I can eat this mango කියන එක පැසිව් කරොත් අයියා අයින් කරලා buy me කියලා ඕන නැහැ. ඔව්. ඔයගොල්ලෝ විශ්වාස කරයිද දන්නේ in this village can be lived කියලා ගොඩක් අය this village can be lived කියලා එනවා. හරි. Yes කවුද එව්වේ පමුදිත. පමුදිත ඔයා හරි පුතා. It is possible to live in this village. Yes that one is perfect. දැන් අහගන්නකෝ. දැන් theory එකයි යථාර්ථය අතර යම් වෙනසක් තියෙනවා. ඔයගොල්ලෝ හරි. ඔයගොල්ලෝ හිතුවා grammatically හිතුවා. ව්‍යාකරණානුකූලව හිතුවා. හැබැයි ප්‍රායෝගිකව හිතුවේ නැහැ. ඒකයි වැඩේ උනේ. livable. Okay, that's some way to do that, Modita. That's right. අහගන්නකෝ. හොඳට අහගන්න. මම කියන කාරණේ. මෙන්න මේ කනවා කියන වැඩේ වෙන්නේ කාටද? මේ කනවා කියන වැඩේ මම කියන දේ හොඳටම තේරුම් ගන්න. මේ කනවා කියන වැඩේ කාටද වෙන්නේ? අඹ ගෙඩියටනේ. කන්නේ මොනවද? කන්නේ මොනවද? කන්නේ මොනවද? අඹ. උගන්වන්නේ මොනවද? ඉංග්‍රීසි. අන්න ඒ ක්‍රියාවට භාජනය වෙනවා මේ කර්මය. ඒ නිසානේ ඒක කර්මය කියන්නේ ඔබ්ජෙක්ට් එක කියලා කියන්නේ. හරියටම හරි. එතකොට මේ ක්‍රියාවේ කර්මය මේ ක්‍රියාවට යටත් වෙන දේ තමයි අපි කර්මය කියන්නේ. එහෙම නැත්නම් ඔබ්ජෙක්ට් එක කියලා කියන්නේ. මේ ක්‍රියාවට භාජනය වෙන කර්මය තමයි මේ අඹ ගෙඩිය. ඒ නිසා ක්‍රියාවට භාජනය වෙන දේ අපි උක්ත කරගන්නවා this mango කියලා. This mango can be eaten. හොඳටම අහගන්න. We can live. අපිට පුළුවන් ජීවත් වෙන්න. දැන් ජීවත් වෙනවා කියන එකට කර්මයක් නැහැ පුතා. උත්තර මතක තියාගන්න. ජීවත් වෙන්නේ කොහෙද කියලානේ තියෙන්නේ. ජීවත් වෙන්නේ කොහෙද? ඒක ක්‍රියාවට සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒක ඇඩ්වර්බ් එකක්. ජීවත් වෙන්නේ කොහෙද කියලා මේ තියෙන එක ඇඩ්වර්බ් එකක් ක්‍රියා විශේෂණයක්. ඒ කියන්නේ මේ ඔකට කියන ඇඩ්වර්බල් ෆ්‍රේස් එකක් කියලා. මුංචි ෆ්‍රේස් එකක්. ඇඩ්වර්බ් ෆ්‍රේස් එකක් මේ තියෙන්නේ. ඒතර ඇඩ්වර්බ් එක මේ ක්‍රියා ඔබ්ජෙක්ට් එකක් නෙමෙයි. කොහෙද ජීවත් වෙන්නේ? ඒක වෙනම අමතර විස්තරයක්. ඒකනේ මේ ගමට කරන දෙයක් නෙවෙයිනේ. දැන් මේක නම් අඹේට කරන දෙයක්. මේක ගමට කරන දෙයක් නෙවෙයිනේ. මේක ගමට කරන දෙයක් නෙවෙයි. එතකොට දැන් we can develop this village වගේ කොහොන හරි develop කරන්නේ ගම. develop කරන්නේ ගම. හොඳට තේරුම් ගන්න මේක. develop කරන්නේ ගම. හැබැයි ජීවත් වෙන්නේ ජීවත් වෙනවා කියන ක්‍රියාපදයට කර්මයක් නැහැ. ඒකයි මම මේ කියන්නේ. අන්නේ කර්මයක් නැතිවට අපි කියනවා අකර්මක ක්‍රියා. එහෙම නැත්නම් අපි කියනවා intransitive verbs කියලා. පුතා මේවා පැසිව් කරන්න බෑ. This village can be lived කියලා කියන්න එපා.
එතකොට මේ ගම ජීවත් වන්න පුළුවන් වගේ එකක් වෙනවා. This village can be lived කො මේ ගම ජීවත් මොකක්ද එකක් වෙනවා. There is no meaning. ඒ වාක්‍ය ඉංග්‍රීසි වලින් කියන්න බෑ. කියනවා නම් කියන්න වෙන්නේ ඇක්ටිව් විදියට it is possible to live in this village. It is possible to live in this village. it අරගෙන ඇක්ටිව් වාක්‍යයක් විදියට තමයි ලියන්න වෙන්නේ. It is possible to live in this village. ඒක අද පාඩමට අදාළ නැති නිසා මම ඒකට කියලා දෙන්නේ නැහැ. ඔයා මතක තියාගන්න live කියන ක්‍රියාපදය අකර්මකයි. මම අකර්මක ක්‍රියාපද පොලිමක් ලියන්නම්. එතකොට ඔයාට තේරෙනවා වැඩි වෙයි මේක. Okay. He died. He died yesterday. දැන් ඔහු මිය ගියා ඊයේ. හොඳට තේරුම් ගන්න මම මේ කියන එක. ඔහු මිය ගියා ඊයේ. දැන් මේක පැසිව් කරන්න පුළුවන්ද die කියන ක්‍රියාපදේ? දැන් die මොනවද? I killed a bird. මම මැරුවා කුරුල්ලෙක්. දැන් මම මරපු දේ තියෙනවා. කුරුල්ලෙක් තමයි මැරුවේ. ඒක පැසිව් කරන්න පුළුවන්. died මොනවද? die කියන ක්‍රියාපදයට කර්මයක් නැහැ. ඒක ඉවරයි එතනින්. ate rice, learned English, killed a bird, died what? මැරුවේ මොනවද? මැරුනේ මොනවද? එහෙම එකක් නැහැනේ. died මේක පැසිව් කරන්න බෑ. දෙක. She cried. She cried. She cried with me. She cried with me. ඒ ඇඬුවා මාත් එක්ක. මාත් එක්ක ඇඬුවා. එහෙනම් මා අපි දෙන්නම ඇඬුවා නේද? ඒක තවලියක් ක්ලේසික මොනවා? She cried because of me. මම නිසා ඇඬුවා. මේ වාගේ අවධානය තියෙන්න ඕන cried. ඇඬුවේ මොනවාද? එතකොට නෑනේ. ඒතර cry කියන එක die කියන එක පැසිව් කරන්න බෑ. Okay මේවට objects නැහැ, කර්ම නැහැ. මේවට කියනවා අකර්මකයි කියලා. ඔක්කොට හිතන්න එපා. ඔයගොල්ලෝ module 2 එකට ආවේ යම් දැනුමක් අරගෙනනේ. එතකොට යම් grammatical terms වලින් යම් අවබෝධයක් තියෙන්න ඕන. ඒතර මේවා අපිට පැසිව් කරන්න බෑ. I was cried කියලා හැම කියන්නේ මාව අඬවුවා කියලා කියන්න බෑ. මාව අඬවුවා කියලා දැන් she cried me කියන්නේ නැහැනේ අපි. she cried me කියන්නේ නැහැනේ. she cried me කියලා කියන්න වෙනම I was cried කියලා හදන්නත් බෑ. මං කයි මේ කියන්නේ පැසිව් කරනකොට කර්මයක් තියෙන්න ඕන, ඍජු කර්මයක් තියෙන්න ඕන. එයාව පැසිව් කරන්න ඕන නම්. අපි තව එකක් ගත්තොත් එහෙම live ගත්තා, die ගත්තා. I sleep in this room. මම නිදිනවා මේ කාමරේ. මෙන්න මේකේ නිදියන්නේ මොනවද කියලා නෑනේ දැන්. I eat rice. Rice is eaten. I sleep in this room. මේ කාමරේ නිදිනවා කියලා ඉංග්‍රීසියෙන් කියන්න බෑ. ඉංග්‍රීසි වලින් කියන්න බෑ මේ කාමරේ ජීවත් වෙනවා කියලා. මේ කාමරේ ජීවත් වෙනවා කියලා කියන්න බෑ. හරිද? මම මේ කාමරේ නිදිනවා කියලා කියන්න පුළුවන්. මේ කාමරේ නිදිනවා කියලා කියන්නේ නෑ. තව එකක් අපි ලියලා මේක නවත්තමු. යම් කෙනෙකුට යම් වැඩිපුර ස්ටෙප් එකකට යන්න ඕන නම් ඔව්. yes fall එක. I waited for him. මම ඔහු එනකන් හිටියා. I waited for him. wait කියන එකත් අකර්මකයි. මේ වගේ අකර්මක ක්‍රියා ගොඩාක් තියෙනවා. come එක go එක අනිවාර්යයෙන් come එකක් පැසිව් කරන්න බෑ. come එක go එක පැසිව් වෙන්නේ නැහැ. හරි. හරි. තව චූටි වාක්‍යයක් මම ලියලා පෙන්නන්න. සමහර ක්‍රියාපද තියෙනවා තේරුම් දෙකක් තියෙනවානේ. එතකොට එක්කෝ එක සකර්මක වෙන්න පුළුවන්, එක්කෝ එක අකර්මක වෙන්න පුළුවන්. වාක්‍ය අනුව තීරණය වෙනවා. ඔන්න බලා ගන්න. She played with me. She played cricket. මේ වාක්‍යයේ අනුව yeah happen yes happen එක බෑ. ගොඩාක් ක්‍රියාපද තියෙනවා. දැන් මේ වාක්‍ය දෙකේ එකක I was cried by යශ්මි බෑ. කීයටවත් බෑ මොකද cry කියන එක ඔයා අර්ථ ගන්නුවේ. මම ඇඬුවා නම් I cried. එච්චරයි. දැන් බලන්නකෝ I cried කොහම ඒක එතනින් ඉවරයිනේ පුතේ. ආයේ මොනවද ඇඬුවේ මොනවද? I cried what? what කියන එකට උත්තරයක් එන්නේ නැහැ. yeah I stayed back. හොඳට කල්පනා කරන්න අකර්මක ක්‍රියාපද කියන එක හොඳට කල්පනා කරලා ඉගෙන ගන්න ඕන පාඩමක්. මේක විනාඩි 5කින් ටීචර් කෙනෙකුට කියලා දෙන්න බෑ අතරම කියලා දෙන්න පුළුවන් ඔය ගන්න. and then you need to think about it. ඇයි අතර මේක බැරි? ඇයි බැරි? why? හැම වෙලාවෙම why කියන එක බලන්න. why කියන එක බලන්න. why? ඇයි අතර මේක එහෙම බැරි? එතකොට ඔයාලට උත්තරයක් එනවා. එහෙම නැතුව ඔයා මේ වචන පස්සේ දුවන්න එපා. අවස්ථාව තේරුම් අරගෙන උත්සාහ කරන්න මේක අවබෝධ කරගන්න. why කියන එකට උත්තරය. ඇයි අතර මේකට අකර්මකයි කියන්නේ I cried.
ඇතර I cried කියන එකේ උක්ත කරන්න එකක් නැහැනේ. දැන් I cried, I ate rice. Rice was eaten. I cried. I එතනින් එහාට මොනවද හිතට තියෙන්න බෑනේ. I died. මම මරනවා. He died කියවට පස්සේ එතනින් එහාට මොනවද තියෙන්න බෑනේ. He died මොනවද දැන්? හරි. එතනින් එහාට මොකුත් නැහැ නේ. අතර මේ ක්‍රියාවට භාජනය වෙන දෙයක් නැහැනේ. අන්න ඒ නිසා ඒවට අකර්මක ක්‍රියා කියලා කියන්නේ. දැන් මට හරි. මෙන්න මේ වාක්‍ය දෙකෙන් එකක් අකර්මකයි එකක් සකර්මකයි. මේ වාක්‍යයේ තියෙන අනුව එකක් අකර්මකයි එකක් සකර්මකයි. කර්මයක් නැතුව එක තැනක ඉන්නවා. එක තැනක කර්මයක් එක්ක ඉන්නවා. ඔව් ක්‍රිකට් සෙල්ලම් කළා කියනකොට මෙන්න ක්‍රියාවට ඍජුව භාජනය වෙලා තියෙනවා. මේ ක්‍රියාවට ඍජුව භාජනය වෙලා තියෙනවා ක්‍රිකට්. සෙල්ලම් කරේ මොනවද? උත්තරයක් තියෙනවා ක්‍රිකට්. එහෙමනම් ඒක ක්‍රිකට් was played. මේක හරි. හැබැයි she played with me කියන එක පැසිව් කරන්න පුළුවන්ද? yes or no? she played with me කියන එක පැසිව් කරන්න පුළුවන්ද? බෑ. මොකද ඒක with me කියන්නේ දැන් ප්ලේ කරේ මාත් සමග කියනකොට මිසක් cricket was played හැබැයි she played with me කියන එක අපිට පැසිව් කරන්න බෑ. මේක එතකොට ලියන්න ඕනේ නැහැ. මේක run එක බෑ. run එක පැසිව් කරන්න බෑ. පොඩ්ඩක් ඉන්න run එක මෙහෙම වෙන්න පුළුවන්. she runs a business කියලා එනවා. okay. මාව ඇඬෙව made me cry පුතා. ඒක මම මාව නිදි කෙරෙව්වා. මේක එක පාවිච්චි කරලා කරන්න පුළුවන්. මම ඉස්සරහට කියලා දෙන්නම්. චතුර නේද? මම ඉස්සරහට කියලා දෙන්නම් මේක කියන පාඩමෙන්දී she made me sleep එහෙම එකක්. හරි. ඊට පස්සේ සමහර වාක්‍ය ඉංග්‍රීසි වලින් කියවන්න බෑ. මම කිය මේ ගමේ ජීවත් වෙන්න පුළුවන් කියලා කියන්න බෑ. he talked with me කියන එකත් පැසිව් කරන්න බෑ. he talked with me කියන එකත් පැසිව් කරන්න බෑ. නිපාත පදයක් ඇවිල්ලා නැවිලා තියෙන්නේ. එතකොට ඒක ඇවිල්ලා ඔබ්ජෙක්ට් ඩිරෙක්ට් ඔබ්ජෙක්ට් එක නෙවෙයි. හරි. හරි. පැහැදිලි ඇති. එතකොට she cooked this morning කියන වාක්‍යය හරියටම හරි. ඇක්ටිව් වාක්‍යයක් නේ. she cooked this morning. බලන්න ඇත්තට ඔව් she හොඳට මේක බලන්න. ආමුදුර thank you ඒ වාක්‍යයට. she cooked rice නෑ ඉස්සලා මුද්‍රා අපි. she cooked this morning. එයා අද උදේ කෑම හැදුවා. both okay I'm on it. මම තාම මේ පැහැදිලි කරගෙන යනවා එහෙනම්. මම තව චුට්ටක් පැහැදිලි කරනවා. it will take some time anyway. පොඩ්ඩක් වෙලාව ගියාට කමන්න ගොඩක් අය interested කියලා මට තේරෙනවා. so I will explain it a little bit further. තව පොඩ්ඩක් පැහැදිලි කරන්න. she cooked this morning. එයා යුවා අද උදේ. she ඊළඟ එක she cooked rice. අපි ලේසිම වාක්‍ය වලින් යමුකෝ. දැන් මට කියන්නකෝ මේකේ එකක් පැසිව් කරන්න පුළුවන්. හොඳට හිතන්න. ඒතකොට දැන් අද උදේ යුවද? ඒ කියන්නේ සිංහලෙන් කියන අද උදේ කෑම හැදුවා කියලා. ඒක වෙනම කාරණයක්. මම මේ කියන්නේ ඉංග්‍රීසි වලින් හිතන්නකෝ. දැන් අද උදේට කරපු දෙයක්ද මේ තියෙන්නේ? නෑනේ. අද උදේ කියන්නේ ටයිම් සෝන් එකක් පෙන්නලා තියෙනවා. කාල රාමුවක් පෙන්නලා තියෙනවා. ඒක අකර්මකයි. ඒකේ පැසිව් කිරිල්ලක් නෑ. අද උදේ යුවා කියන්න බෑනේ. this morning was cooked කිව්වොත් දැන් යට එක අපි හදමුකෝ. rice was cooked. උදා සාමාන්‍යයෙන් මේ වගේ කොටස් මූලික මට්ටමේ ව්‍යාකරණ පන්ති වලදී කවුරුත් උගන්වන්නේ නැහැ. but they are essential I believe. යම් අවබෝධයක් තියෙන්න ඕන මේ සම්බන්ධව. එහෙම නැති වුණොත් එහෙම ඔයගොල්ලෝ කාට හරි කියලා දෙනකොට වරද්දලා උගන්වන්න ඉඩ තියෙනවා. ඒකයි මම මෙහෙම දෙයක් තියෙනවා කියලා හරි පෙන්වන්න ඕනේ. I need to show you that there is something like this. Not every sentence can be, not every verb can be turned into passive voice. හැම verb එකක්ම passive කරන්න බෑ කියන අවබෝධයවත් තියෙන්න ඕන ඔයාලට. හොඳයි. මේක 100%ක්ම ඔයාලට දැම්ම අවබෝධ නොවෙන්න කට්ටිය ඉන්න පුළුවන් මෙතන බහුතරයක්. It's okay. I understand that. මොකද සමහර අය පළවෙනි මොඩියල් එක skip කරලා ආවට මෙතෙන් දෙනකොට ඒ බලාපොරොත්තු වෙන දැනුම මට්ටමේ නැති වෙන්න පුළුවන්. මොකද I know your intention is to learn to speak English. ඔයාගේ අභිලාෂය වෙන්නේ ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න එක. But this one is kind of a grammar lesson. Okay? මේක ව්‍යාකරණ පාඩමක්. සමහරක් වෙලාවට ඔයාට කතා කිරීමේ හැකියාව තිබුණාට මේ වගේ කොටස් පිළිබඳ තරම් අවබෝධයක් නැතිවීම හරහා යම් අපහසුතාවයකටපත් වෙන්න පුළුවන්. ඒ නිසා හොඳ අවබෝධයෙන් අහගෙන ඉන්න. මේක මම වෙන purpose එකකට උගන්වන්නේ. අරමුණ වෙනස්, අභිලාෂය වෙනස්. මේක spoken English වලට ඍජු බලපෑමක් කරන පාඩමක් නෙවෙයි. ඔයාගේ අභිලාෂයට කියන්නේ මේකට බාධාවක් වෙන්නේ නැහැ. නමුත් දැනගෙන ඉන්න එක අතිශයින් වැදගත්. දැන් හොඳට බලන්නකෝ. rice was cooked කියන එක පැසිව් කරන්න පුළුවන්. බත් තමයි යුවේ. බත් යුවා අය විසින්. ඕනනම් buy her කියලා දාන්නත් පුළුවන්. she cooked this morning කියන එක පැසිව් කරන්න බෑනේ. she cooked me. හරි. අපි තව ඔබයක් ලියමු වගේ. හොඳට තේරුම් කරගන්න. I went home. මම ගෙදර ගියා. එහෙම වුණොත් ඒක අකර්මක විතරයි හැබැයි. I went home. දැන් මේක පැසිව් කරන්න පුළුවන්ද ඔයාලට? I went home කියන එක ගෙදර යවුවා කියලා කියන්න පුළුවන්ද? බෑනේ. බෑ. එතකොට මෙන්න මේක අකර්මකයි.
අකර්මකයි. කර්මයක් නැහැ. බෑ අනිවාර්යෙන්ම. She came here. එයා ආවා මෙහෙ. දැන් මේක පැසිව් කරන්න පුළුවන්ද? She came here කියන එක. දැන් she came කිව්වම මේකට යටත් වෙන දෙයක් නැහැනේ. දැන් she learned English. She taught English. ඔබ්ජෙක්ට් එකක් දැන් අපි හරිනේ පුතේ. දැන් හොඳට කල්පනා කරන්නකෝ. පැසිව් කියන්නේ මොකක්ද? කර්මකාරකය. කර්මය උක්ත වෙලා තමයි පැසිව් වාක්‍යයක් හැදෙන්නේ. එහෙමනේ. කර්මය උක්ත වෙලානේ පැසිව් වාක්‍යයක් හැදෙන්නේ. ඉතින් කර්මයක් නැත්තම් අපිට උක්ත කරන්න දෙයක් නැහැනේ. එතකොට කර්මයක් නැහැ කියන එකේ අර්ථයම පැසිව් වාක්‍යයක් තියෙන්න විදිහක් නැහැ කියන එක. කර්මකාරකයක් හැදෙන්න කර්මයක් තියෙන්න එපයි. දැන් she ate rice. කර්මය rice. She came here කියන්නේ තැනක්නේ. ඒක adverb phrase එකක්. එයා එතන සම්බන්ධයක් නැහැ. She came එයා ආවා එච්චරයි. She learned English. එතකොට English was learned කියන්න පුළුවන්. She taught English. English was taught කියන්න පුළුවන්. She came ආවා ඉවරයි එතනින් එහාට. She cried. She smiled. She smiled at me. පැසිව් කරන්න බෑ. I was smiled at කියලා. She smiled at me. She smiled at me. එයා මටත් මන් දිහා බලලා hina වුණා. She smiled at me. එතකොට smile කියන එක she smiled මම ඉවරයි කතාව. එතනින් එහාට ආයෙ කැලේ මට hina වුණා කියලා කියන්න බෑ. මට hina වුණා කියලා කියන්න බෑ. I was smiled at කියලා කියන්න එපා. ඊට පස්සේ happen එක something happened. Something happened. යමක් සිද්ධ වුණා. දැන් සිද්ධ වුණේ මොකක්ද? Go, come, become, happen, die, get, yes. Okay, he died කියන එක මම ලියුවා නේ. Something happened. Belong. I think it rains. It rains a lot. It rains a lot. ඒක තමයි මෙල්ක පාඩම. ක්‍රියාවට භාජනය වෙන දෙයක් නැත්නම් ක්‍රියාවට භාජනය වෙන දෙයට තමයි අපි කියන්නේ කර්මය කියලා. ක්‍රියාවට භාජනය වෙන දෙයක් නැතිනම් රන් බෑ පුතේ. ක්‍රියාවට භාජනය වෙන දෙයක් නැත්නම් ඒ වාක්‍ය පැසිව් කරන්න බෑ. ඒවට කියනවා අපි අකර්මකයි කියලා. හරි. මම PDF එකත් එවන්නම්. තව ටිකක් වාක්‍ය එකතු කරලාත් එවන්නම්. So you can study. Right. That's extra කොටසක් පාඩමේ. ඒක යම් හේක මම දන්නවා මෙතන බහුතරයක් ආයත තේරෙන්නේ නැති. නමුත් කීප දෙනෙක් ඇති මේක යම් පිළිබඳ අවබෝධයක් නැති අය. ඒගොල්ලන්ට මෙතනින් මෙහාට වාක්‍ය මම තව 20ක් කිව්වත් ඔය අවබෝධයම තමයි. ඉතින් දැන් he ran fast කියන එක ඔහු දිව්වා වේගයෙන්. කොහොමද මේක උක්ත කරන්නේ? so අමන්දා මෙහෙමයි අලුතෙන්ම ආපු කීප දෙනෙකුත් මෙතන ඉන්න පුළුවන්. guys see අපි ටිකක් මේ module 2 එක මේක තරමක අභියෝගාත්මක පාඨමාලාවක්. I understand that. මේකෙදි අපි යම් ගැඹුරු මට්ටමින් සමහර කොටස් සාකච්ඡා කරනවා. ඒ වගේම අපි ප්‍රායෝගික අපි 14 වෙනි දවස් වෙනකොට තමයි මේ වගේ පාඩමක් මේ කතා කරන්නේ. ඔයාලා යම් හේකින් අලුතෙන්ම ආපු කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් මොඩියුල් 1 එකට සම්බන්ධ වෙන්න. ඉතා පහසුවෙන් මොකද්ද මම කියගෙන ආවේ ඔයා මොඩියුල් 1 එකට සම්බන්ධ වෙන්න එමුනොත් යම් මේකකින් verb එක දන්නේ නැත්නම් ඔබ්ජෙක්ට් එක අඳුර ගන්න තේරෙන්නේ නැත්නම් සබ්ජෙක්ට් එක තේරෙන්නේ නැත්නම් ඒ වගේ මූලික W section එක දන්නේ නැත්නම් conjunction එකක් දන්නේ නැත්නම් tense එක තේරෙන්නේ නැත්නම් verb tense එක ඒවා තේරෙන්නේ නැත්නම් ඔයා මොඩියුල් 1 එකේ ඉඳලා හිමීට එන්න ගමන මාස 3ක් ගත වෙනවා කමක් නැහැ you will learn a lot ඊට පස්සේ මේකට එන්න මේ වගේ අභියෝගාත්මක ක්‍රියාවට භාජනය නොවන දෙයක් දැන් මෙතන ගියා ක්‍රියාවට භාජනය වෙන දෙයක් නැහැ කියන එක ක්‍රියාවට භාජනය වෙන දෙයට කර්මය කියනවා හාමුදුරනේ ක්‍රියාවට භාජනය වෙන දෙයට අපි කියනවා කර්මය කියලා ක්‍රියාවට භාජනය වෙන දෙයට අපි කියනවා කර්මය කියලා එතකොට කර්මයක් නැති ක්‍රියා තියෙනවා කර්මයක් නැද උදාහරණයක් මම සරල උදාහරණ දෙකක් කියන්නම්කෝ I ate rice මම කෑව දේ තියෙනවා ක්‍රියාවට භාජනය වෙනවා කනකොට බත් ටික ඉවර වෙනවා I ate rice හැබැයි අපි he ate rice කියලා ගමුකෝ he ate rice දෙයක් තියෙනවා හැබැයි බලන්නකෝ he died කිව්වහම මොකද වෙන්නේ ඒක එතනින් ඉවරයි අය මැරිච්ච දෙයක් නැහැනේ he died කිව්වහම ඒක එතනින් ඉවරයි එතනින් එහා පැත්තට ආයෙකට මොකවත් එන්නේ නැහැ ඒක කර්මයක් නැහැ අන්න ඒ ක්‍රියාවලට අපි කියනවා අකර්මක ක්‍රියා කියලා අකර්මක ක්‍රියා intransitive verbs
intransitive verbs මේ පන්ති වරුණාම අද ඔයාලට ලොකු challenge එකක් තියෙනවා මේක මෙහෙමයි මේක rocket science එකක් නෙවෙයි this is not rocket science right මම මේක සිංහලෙන්ම කියන this is not rocket science මේක භාෂාවක තියෙන ඉතාම සුළු කොටසක් අපි මේක අර ලොකුවට ඔළුවේ තියාගත්තොත් අමාරු වැඩි මේක rocket ඔයාලට පුළුවන් කියන මතය ගන්නකො ඉස්සරෝම this can be understood මේක තේරුම් ගන්න පුළුවන් මේක තේරුම් ගන්න ඔයා එහෙම මේක පුංචි වාක්‍ය රටාවක් මේක මෙහි rocket science එකක් නැහැ කියලා කියන්නේ idiom එකක් මේක මහා ලොකු සංකීර්ණතාවයකුත් නැහැ චුට්ටක් challenging. එතකොට දැන් Google එකක් තියෙනවා. මමත් පැහැදිලිව කියලා දුන්නා. මේ වීඩියෝ එකත් ඔයාට එනවා ආයේ බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට පුළුවන් Google එකට ගිහිල්ලා intransitive verbs කියන මාතෘකාව ගහලා බලන්න. එතකොට ඔයාට ලස්සන පාඩම් මාලාව වාක්‍ය ගොඩාක් එයි. මමත් වාක්‍ය ගොඩක් කරනවා PDF එකේ වුණා රෙකෝඩින් එක කරනවා මෙතන කියලා දෙනවා. මම ඒ ආරම්භය අරන් දීලා තියෙනවා. දැන් ඔයාට හිතනවා තවදුරටත් මට මේක ඉගෙන ගන්න ඕනේ කියලා. ඔව් එහෙම වුණොත් මගේ ඇඩ්වාන්ස් ඉංග්‍රීසි ක්ලාස් එකට මේක ඇඩ්වාන්ස් වුණාට මේක ඉන්ටර්මීඩියට් ලෙවල් නේ. තවත් ඇඩ්වාන්ස් මේකකට ආවට පස්සේ එතනත් ඉගෙන ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒක නම් මෙච්චර ලොකු ළමයි ප්‍රමාණයකට මේක පාඩම ඊට වඩා සංකීර්ණව ගෙනියන්න මගේ අදහසක් නැහැ. මොකද මම දන්නවා බහුතරයක් කෙනාට මේක යම් අපහසුතාවයකටපත් වීමක් සිද්ධ වෙන්න පුළුවන් බහුතරයක් දෙනාට කියලා මම දන්නවා. right. දැන් එහෙනම් we are moving to මේක දැනට ඉවරයි පාඩම. දැනට తాවකාලිකව ඉවරයි. ඔයාලා මෙතනින් හරිය ස්ටඩි කරන්න පෞද්ගලිකවත් තේරෙන්නේ නැති කට්ටිය ඉන්නවනම් I can help you out. Spoken English session එක වෙලාවේදී පැය 24ම ඉන්නවනේ මගෙත් එක්ක. So you can ask me this question. ඔයා ප්‍රශ්න ටිකක් නිර්මාණය කරගෙන එන්න. මම හැමදාම කියනවා ටීචර් කෙනෙක් ගාවට යනකොට ප්‍රශ්න ටිකක් අරගෙන යන්න. He was died වැරදි. අනිවාර්යයෙන්ම වැරදි. He was died කියන එක කොහොමවත් වැරදි බෑ. He died මොකද ඒක ඇක්ටිව් වාක්‍යයක්. He died ඒක පැසිව් කරන්න බෑ. හරි. දැන් ඉවරයි. මගේ ළඟට එනකොට ප්‍රශ්න ටිකක් අරන් එන්න. මගේ නෙමෙයි ඕනම ගුරුවරයෙක් ගාවට යනකොට එයා කියන දේ අහගෙන ඉන්න ළමයි වෙන්න එපා. Be thinkers. හිතන අය වෙන්න. Take questions. Go and ask them. Challenge the teacher. Argue with him. එහෙම argue කරන්න. ප්‍රශ්න අරගෙන යන්න. So that's how. ඒක හරි. ඒක හරි යශ්මි blame. Don't blame me. blame කරන්නේ මට මම ලබන කෙනා. action එක receive කරනවා මම. laugh back. හරි. laugh කියන්නේ intransitive verb එක. හොඳයි. back to the lesson. ඔන්න එහෙනම් දැන් අපි අද දවසේ පාඩම conjunctions. හරි. දැන් ඔක්කොමලා එහෙනම් relax වෙන්නකෝ. conjunctions. අපි conjunctions කලින් කතා කරා. We spoke about conjunctions during our module 1. අලුතෙන්ම module 2 එකට ඍජුව සම්බන්ධ වුණ කට්ටිය I'm sure you guys are familiar with all these conjunctions. එහෙම නැත්නම් ඔයාලට ටෙස්ට් එකේ ලකුණු අනුව ready ගන්න බැහැනේ. So I'm sure you are good at conjunctions, right? Conjunctions ගොඩාක් තියෙනවා. අපි වර්ග කීපයකට කතා කරා නේද පුතේ? Subordinating conjunctions, correlative conjunctions ඔය විදිහට අපි බෙදලා අපි යම් විදිහකට කතා කරගෙන ආවා conjunctions ගොඩක් ගැන. ඉතින් අද අපි ප්‍රායෝගිකව පාවිච්චි වෙන දිනදා ජීවිතයේ ප්‍රායෝගික වාක්‍ය ටිකක් අපි passive active අනුසාරයෙන් දෙකම පාවිච්චි කරලා අපි මේ වාක්‍ය රටාව ඉගෙන ගමු. මේක ප්‍රායෝගිකයි අතිශයින්ම ප්‍රායෝගිකයි. So I need your full attention here. අර උඩ කොටස යම් හේකින් වාට නොතේරුණා. It's okay. You can forget that easily. මෙතෙන්දී අපි කතා කරන්නේ ප්‍රායෝගික භාවිතය ගැන. In this class we are going to talk about the practical use of passive voice along with conjunctions. Passive active දෙකම. මම පළවෙනියට මුංචි උදාහරණ දෙන්න හැමෝම involve වෙන්න anyway. It will take some time. හැබැයි මේකෙදී අපිට active passive දෙකම නැවත මතක් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි ප්‍රායෝගිකව හිතන්න මේ අවස්ථාව ඔළුවේ තියාගෙන. හොඳයි. and එකේ අපි දන්නවා ප්‍රධාන තේරුම සහ කියන එක. හැබැයි මම කලින්ම කියලා දුන්න දේවල් ටිකක් මම මතක් කරන්නම් module 1 එකේදී. and එකේ අපි ලේසි කියලා අපි දන්නවා සහ කියන වචනේ වෙනුවට වෙන අර්ථයකුත් අපි ගත්තා උත් කියන අර්ථය. බතුයි පානොයි අම්මයි තාත්තයි අම්මයි තාත්තයි අම්මා සහ තාත්තා නෙමෙයි අම්මයි තාත්තයි අශේනොයි එයාගේ තාත්තයි නෑ වෝස් මෙහෙමයි ඉෂාරා දැන් ඔයාලට වෝස් බෝන් එක තේරෙන්නේ නැත්නම් කට්ටිය ගිය සති වීඩියෝ එක බලන්න වෝස් බෝන් කියන්නේ සුවිශේෂී ගණයේ ප්‍රේස් එකක් බී verb එක බෝන් වෙනවා කියන්නේ මව කුසින් එළියට එනවා මව කුසින් එළියට එන ලෝකෙට එනවා so ඊ වෝස් බෝන් කියන්නේ සම්පූර්ණ වෙනස් ස්පෙෂල් ප්‍රේස් එකක් ස්පෙෂල් ප්‍රේස් එකක් ඒක ඒ විදිහටමයි පාවිච්චි කරන්නේ that's it ඔයා එක ලොකුවට සංකීර්ණව ගන්නවා be born එක කවදා හරි වෙන විදිහකට දැකලා තියෙනවද I was born කියන එක my mother gave birth to me එහෙම නැත්නම් born කියන වචනේ පාවිච්චි වෙන්නේ නැහැ හරි දැන් අපිට මතක හරි මම පාඩමට අපහ වෙනවා ආයේ මම ඔය transitive intransitive එකට දැන් යන්නේ නැහැ ඔයාගේ අවධානය එක දැන් conjunction එකේ තියාගන්න now here is the thing දැන් මේක ගැන කතා කරමු
අම්මා සහ තාත්තා කියලා අපි සිංහලෙන් කියන්නේ නැහැ. අපි කියන්නේ අම්මයි තාත්තයි. අම්මා සහ තාත්තා කිව්වත් mother and father. අම්මයි තාත්තයි කිව්වත් mother and father. පොත් සහ පෑන්, books and pens, පොතුයි පෑනුයි. අපි සාමාන්‍ය ජීවිතේදී කියන්නේ පොතුයි පෑනුයි කියලා නේ කියන්නේ, පොත් සහ පෑන් කියලා කියන්නේ නෑනේ. හරිද? එතකොට අදයි හෙටයි කියලා කියනකොට today and tomorrow අද සහ හෙට කියලා කියන්නේ නෑනේ. අදයි හෙටයි. today and tomorrow. module 1 එකයි module 2 එකයි. module 1 and module 2. ඒ and එක එන්න ඕන දෙකක් සම්බන්ධ කරනකොට. ජනවාරි සහ මාර්තු. January and March. ඒ and එක automatically එනවා. ඉංග්‍රීසි දෙමළයි. English and Tamil. මට පුළුවන් ඉංග්‍රීසි දෙමළයි කතා කරන්න. I can speak English and Tamil. I can speak English Tamil කියන්නේ නැහැනේ. English and Tamil. හරි. මතක් වෙන්න ඕනේ නම් කාරණා දෙකක් වෙනකොට සහ කියන වචනේ නැතුව වුණත් අපිට පුළුවන් මේ and එක කරන්න ඕන ඇත්තටම කරන්න පුළුවන් and එක දාලා. ඒත් එක්කම ඔයාලට මම පුංචි මතක් කිරීමක් කරනවා. මම මේ වාක්‍යයක් වැරදියට ලියනවා. ඒකේ වැරද්ද හදන්න. Okay? අපි Nimal and Ashen are friends කියලා ගමුකෝ. Nimal and Ashen are friends. මේ වාක්‍යය හරි. Nimal and Ashen are friends. නිමලුයි අශෙනුයි යාළුවෝ. ඊට පස්සේ මේකම අපිට කියන්න පුළුවන් Ashen and Nimal are friends කියලා. Ashen and Nimal are friends. මේක and එකේ භාවිතයන් ටික විතරයි කියලා දෙන්නේ මතක් කිරීමක් විදියට. එහෙනම් අපිට පුළුවන් වෙන්න ඕන නිමලුයි මායි යාළුවෝ කියලා. Nimal and I are friends. I and දැන් මෙතෙන්ට ආ කියලා ආපු විදිය පුතා ඔයාට තේරෙන්නේ නැත්නම් එහෙනම් ඇයි මෙතන I එක කැම් දැම්මේ නැති කියලා ඔයාට තේරෙන්නේ නැත්නම් ඔයා මොඩියුල් 1 එකේ ඉන්න ඕන. මම මතක් කිරීමක් කරන්නේ කවුරුත් අපහසුතාවටපත් නොවීම පිණිස. I and Nimal are friends. හොඳයි. දැන් මේ වාක්‍ය දෙකම හරි. මේ වාක්‍ය දෙකම හරි කිසි ප්‍රශ්නයක් නැහැ. Nimal and Ashen කියන්නත් පුළුවන්. Ashen and Nimal කියන්නත් පුළුවන්. කාටද කියන්න පුළුවන් මේ දෙකෙන් හරි එක කොකද වැරදි එක කොකද? එකද දෙකද හරි එක දෙකෙන් එකක් වැරදි. කොකද වැරදි? and වැරදි ඇයි? If you remember module 1 එකේ හිටපු කෙනෙකුට කියන්න පුළුවන්. Nimal and I are friends. ඔව්. අපි දන්නවා වැරදි දෙවණි එක. වැරදි නෙමෙයි අත්‍තරම ව්‍යාකරණානුකූලව වැරදුනත් සදාචාරාත්මකව වැරදි ප්‍රශ්නයක් තියෙන ඒ තමයි දෙවණි එක. මෙන්න මේක වැරදි. ඇයි ඒ වැරදි? අපි කිව්වා සංස්කෘතික ලක්ෂණයක් තියෙන භාෂාවක and එක ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න අපි සාමාන්‍යයෙන් මම මුල් තැනට දාගන්නේ නැහැ. I and my father නෙවෙයි my father and I. ඒක සංස්කෘතික ලක්ෂණයක්. ඒ භාෂාවේ තියෙන සංස්කෘතික ලක්ෂණයක් මම මුල් තැන දී ගන්නේ නැහැ. First one is the correct one. Nimal තමයි මුල් තැන. Nimal and I are friends. You and I can go there. ඔයාටයි මටයි යන්න පුළුවන්. I and you can go there කියලා අපි කියන්නේ නැහැ. සමහර වෙලාවට ලංකාව වගේ රටක ඕක ප්‍රශ්නයක් නැහැ. ඔයම මේ ව්‍යාකරණානුකූල වැරද්දක් නෙමෙයි මම මේ කියන්නේ. මේක ඇවිල්ලා ලැන්ග්වේජ් එකක් කියන්නේ කල්චර් එකක්. It's a culture. බලන්න භාෂාවක් කියන්නේ සංස්කෘතියක්. මුළු මුනින්ම සංස්කෘතියක්. භාෂාවක් කියන්නේ සංස්කෘතියක්. ඒ සංස්කෘතියත් ඉගෙන ගන්න එපා අපි මේ භාෂාව ඉගෙන ගන්නකොට. දැන් තර්කානුකූලව කියන්න පුළුවන්. ඉතින් හරියට නිමලුයි මායි ගියා. ඉතින් මායි නිමලුයි ගියා කියන්නත් පුළුවන්. ඔව් පුළුවන්. හැබැයි සංස්කෘතිකමය වශයෙන් එතන පොඩි ගැටලුවක් තියෙනවා. ඒ සංස්කෘතිය තුළ ඉංග්‍රීසි ෆිල්ම් එක බලන්නකෝ. ඒකේ නම් යන්නේ ෆිල්ම් එක පටන් ගන්න කලින් නෙවෙයි අන්තිමට. මොකද ෆිල්ම් එක බලන්න එන මිනිස්සු ෆිල්ම් එක බලන්න මිසක් නම් බලන්න එන්නේ නැහැ. ඒ සංස්කෘතිය තුළ මාව දෙකකට සලකනවා. අනිත් කෙනාට මුල් තැන දෙනවා. ඔය ladies first කියන වාක්‍ය වගේ ඇවිල්ලා තියෙන්නේ ඒ ඉංග්‍රීසි සංස්කෘතිය තුළින්. ladies first. ladies first. අපේ සංස්කෘතිය හැම වචනයක් නැහැ. මම කියන්නේ මේ සංස්කෘතිය සංසන්දනය කිරීමක් නෙවෙයි. වැරදියට තේරුම් ගන්න එපා. නමුත් ඒගොල්ලොන්ගේ සංස්කෘතිය තුළ යම් සාධනීය ලක්ෂණ තිබිලා තියෙන අපිට වඩා හොඳ දේවල්. සමහර පැති අපි ඊට වඩා ගොඩක් දියුණු පැතිත් තියෙනවා. ඒතර මේ ඉංග්‍රීසි සංස්කෘතිය තුළ I සෑම විටම දෙක වෙනවා. ඒක ඇන්ඩ් එකේ දිගන ගන්න ඕන එකක්. නැත්තම් ඔයා කොහේ හරි ගිහලා සාමාන්‍යයෙන් මේක native speaker කෙනෙක් කවදාකවත් කියන්නේ නැහැ I මුලට දාලා. I've never heard. I'm ගොඩක් රටවල් වලට ගිහලා තියෙනවා. I have worked with so many different nationalities and I've never heard I and you කියනවා. You and I can do this. You and I ඒගොල්ලෝ හිතලා නෙමෙයි ඒක කියන්නේ. It comes automatically. That's the culture. They've been raised. හරිද? එතකොට ඒක දැනගෙන ඉන්න ඕනේ මතක් කිරීමක් තමයි මම මේ කරේ. මේ and එකත් එක්ක I දානකොට සෑම විටම මතක තියාගන්න මාව පිටිපස්සට ගන්න. My father and I. My mother and I. සංස්කෘතික මේ ලක්ෂණය. හොඳයි. එහෙමනම් අපි conjunctions වල පළවෙනි එක and විදිහට අපි ඉගෙන ගන්නවා. and කියන්නේ අපි දන්නවා දෙකක් සම්බන්ධ කරන්න පාවිච්චි කරන එකක්. අපි එහෙනම් ලියමු මෙන්න මේ වගේ එකක්. බත් සහ පාන් කන්න පුළුවන්. ලේසි වාක්‍ය බතුයි පානුයි කන්න පුළුවන්. බතුයි පානුයි කන්න පුළුවන්. So how do you write this one? බතුයි පානුයි කන්න පුළුවන්.
දැන් කාටද කන්න පුළුවන්? දැන් මට පුළුවන් නම් I can eat bread and rice. I can eat bread and rice. Rice or bread. I can eat bread and rice කියන වාක්‍ය බතු පානේ කන්න පුළුවන් කියනකොට මොකද වෙන්න ඕන? කරන කෙනා නැති වෙනවා. කරන කෙනා නැහැ කියන්නේ වාක්‍ය පැසිව්. නෑ මොනසින්. එච්චර ලොකුවට හිතන්න එපා. I can eat bread and rice කියන එකේ I අයින් කරලා දැම්මම බතුයි පානුවේ කන්න පුළුවන්. එතකොට බතුයි පානුවේ යුක්ත වෙන්න ඕන. බත් වලට අපි කියනවා rice and bread. දැන් මේක අපි දන්නවා පුළුවන් කියනකොට can එක දාන be verb එක can be. Rice and bread can be eaten. Rice and bread can be eaten. Rice and bread can be eaten. මොන්න තියෙන අපේ මූලික දේවල් දෙක මොනවද මූලික දේවල් දෙක? Be verb past participle. Rice and bread can be eaten. Rice and bread can be eaten. බත් සහ පාන් කන්න පුළුවන්. බත් සහ පාන් කන්න පුළුවන්. Rice and bread can be eaten. හරි. දෙවැනි එක. මගේ සහෝදරියටයි මටයි උගන්වනවා. හොඳින්. දැන් එයා උගන්වනවා නම් she teaches my brother and me. එයා උගන්වනවා මටයි මගේ සහෝදරියටයි මටයි. මට කියන්න ඕන මගේ සහෝදරියටයි මටයි උගන්වනවා. මගේ සහෝදරියටයි අපේ අක්කටයි මටයි උගන්වනවා. අක්කටයි මටයි හොඳටම බනිනවා. අක්කටයි මටයි මාර විදිහට ගහන්නේ. අක්කටයි මටයි පුදුම විදිහට ප්‍රෙෂර් කරනවා. Yes. අපි දන්නවා මේක I and my sister කියන්න බෑ. My sister and I be verb එක. තාමත් උගන්වනවා වර්තමාන කාලයයි. එහෙමනම් you need to use are. My brother and I are taught well. මගේ සහෝදරියටයි මටයි උගන්වනවා හොඳට. well කියන්නේ adverb එකක් හොඳින්. My brother and I are taught well. Yes දෙවි පුතේ. අපිට උගන්වනවා හොඳින්. ඉංග්‍රීසි සහ දෙමළ ඔයගොල්ලෝ මේක ලියාගෙන යන්න මගෙත් එක්කම. මේක මගෙත් එක්කම ලියාගෙන යන්න. මම මේ මතක් okay. My sister and I are taught well. ඊළඟ මගේ යාළුවෝයි මාවයි ඇරස් කළා. මගේ යාළුවෝයි මාවයි අත්අඩංගුවට ගත්තා. මගේ යාළුවෝයි මාවයි අත්අඩංගුවට ගත්තා. My friends and I මගේ යාළුවෝයි මාවයි my sister and I අත්අඩංගුවට ගත්තා. Now this one වැඩේ වෙලා ඉවරයි. It is in the past tense. අපි දන්නවා be verb වලින් තමයි මේකේ කාලය පෙන්වන්නේ. ඒකනේ අපි be verb ගන්නෙම. So it should be verb. මොකද දෙන්නෙක් ඉන්නවා. I නම් was උනාට මෙතන දෙන්නෙක් ඉන්නවා. So were arrested. අපි එහෙම නැත්නම් ගිසතිය කියලා දුන්නා වගේ got arrested කියලා කියන්නත් පුළුවන් නේ. We got arrested. අපිව අත්අඩංගුවට ගත්තා. My friends and I were arrested. මගේ යාළුවෝයි මාවයි අත්අඩංගුවට ගත්තා. Now this one is again tricky. Okay? ගුරුවරුන්ට සහ ශිෂ්‍යයන්ට දැනුම් දීලා තියෙනවා ඉන්ෆෝම් කරලා තියෙනවා you know කොයි කවුද ඒ පණිවිඩය දන්නේ අනේ නෑ මේ ටීචර්ලාටයි ළමයින්ටයි දැනුම් දීලා තියෙන්නේ ටීචර්ලාටයි ගුරුවරුන්ටයි ළමයින්ට ඔය පණිවිඩය ළමයින්ටයි ගුරුවරුන්ටයි දීලා තියෙන්නේ ඒගොල්ලොන්ට අය ඔයා 아무තෙන් ඔක අනවුන්ස් කරන්න ඕනේ නෑ ඕක දැනුම් දීලා තියෙන්නේ ඒගොල්ලොන්ට දැනටම in writing ලිඛිතව දැනුම් දීලා තියෙන්නේ ගුරුවරුන්ට සහ ශිෂ්‍යයන්ට දැනුම් දීලා තියෙනවා ලිඛිතව now how do you teachers and students කියලා ගමුකෝ අපි ශිෂ්‍යයන්ට හරියටම හරි වසන්ති දැනුම් දුන්නා නම් were informed හරියටම හරි were informed හැබැයි මෙතන දැනුම් දුන්නා නෙමෙයි මම කිව්වේ දැනුම් දීලා තියෙනවා මේ දෙකේ වෙනස හැම වෙලාවෙම එනවා ඉස්සරහටත් එනවා මේක හරියට තේරුම් ගන්න දැනුම් දුන්නා නෙවෙයි දැනුම් දීලා තියෙනවා එතකොට කමල් has වෙන්න බෑනේ ඇයි ඒ මෙතන teachers ලාත් ඉන්නවා students ලාත් ඉන්නවා කණ්ඩායම් දෙකයි කොහොමත් plural එහෙමනම් have been වෙන්න ඕන have been informed teachers and students have been informed ගුරුවරුන්ට සහ ශිෂ්‍යයන්ට දැනුම් දීලා තියෙනවා students and teachers වෙන්නත් පුළුවන් වඩා හොඳයි teachers ලාට මුල් තැන දෙනවා teachers and students have been informed in writing කියලා කියන්නත් පුළුවන් ලිඛිතව in writing ලිඛිතව I'll send it in writing ලිඛිතව දැනුම් දීලා තියෙනවා
ඔයගොල්ලෝට ඇහෙන්නේ නැති issue එකක් තියෙනවද මගේ? Is my voice kind of like not clear? මගේ හඬ පැහැදිලි නැති ප්‍රශ්නයක් තියෙනවද? It's clear, right? Can you hear me? Yeah, it is clear. Okay, fine. මට එවන්න have been දාලා conjunction එක and එකකුත් දාලා වාක්‍යයක් යමක් කරලා තියෙනවා. යම් දේවල් දෙකක් ලා තියෙනවා. යම් දේවල් දෙකක් කරලා තියෙනවා. I need one sentence. යම් දේවල් දෙකක් කරලා තියෙනවා. ඒ කියන්නේ දෙන්නෙකුට හරි දේවල් දෙකක් හරි කරලා තියෙනවා. passively. have been කියලා මට ඒකේ have been ඕන and තියෙන්න ඕන. and සහ have been එකතු වෙන වාක්‍යයක් ගන්න. ඔයාගේ ජීවිතය ගැන හිතන්න. think about your life. මොනවද ඔයාගේ ජීවිතේ කරලා තියෙන දේවල් දෙකක්? have been. ඔයාගේ ගෙදර කල්පනා කරලා බලන්නකෝ. ඔයාලා ගෙදර මිලදීගෙන තියෙන දේවල් දෙකක් ලියන්නකෝ. මේ දවස්වල දේවල් දෙකක් මිලදී අරගෙන තියෙනවා. have been bought. Yes, yes. Have been cooked. මෙන්න මෙහෙම ලස්සන වාක්‍යයක් ආව සරල වාක්‍යයක් ඒ වුණාට වාක්‍ය අර්ථාන්විතයි. Rice and curry have been cooked. බතුයි ව්‍යංජනයි සකස් කරලා තියෙනවා. සනත් ඒ වාක්‍ය වැරදි. ඔයාලා කරපු දෙයක් නේ තියෙන්නේ. ඒක active voice. My friends and I have traveled abroad. හරි? ඒතර ඔයාලා කරපු දෙයක්. ඒක active. My husband and I have been selected. Yes. The article and conjunction have been taught well. Both, okay, car and the land have been solved. Supermarkets and shopping centers have been called. Perfect. Dara, thank you. Now, what's like a varadi? ඔගොල්ලෝ සැලසුම් කරලානේ තියෙන්නේ. මේ active passive තේරුම් ගන්න ඕන හොඳට. දැන් my husband and I have planned. මගේ husband උයි මායි plan කරලා තියෙනවා. අපි දෙන්නම සැලසුම් කරලා නෙවෙයි අපි දෙන්නා කරපු දෙයක්. දැන් මේක බලන්නකො කරපු කෙනා ඉන්න බෑ. ඒක එන්නේ නැහනේ. උදාහරණ වගේ වාක්‍ය මම කොපි කරන්න උත්සාහ කරනවා. එන්නේ නැහැ. මම ඒක බලලම ලියන්න. Supermarkets and spelling හදමු. Shopping centers have been supermarkets and shopping centers have been closed. ඒ කියන්නේ මේ දවස්වල තියෙන රටේ තියෙන තත්ත්වය නිසා නැත්නම් නගර දෙයක් අපි ගත්තොත් ලොක්ඩවුන් කරලා තියෙනවා කියන්නත් පුළුවන්. මෙහෙම ගොඩාක් වාක්‍ය ආවා. Thank you very much. My sister and I have been scolded. මගේ සහෝදරයටයි මටයි බැනලා තියෙනවා. Sanitizer and masks have been given by our company. Yeah, both adults and children have been vaccinated in the USA. Yes, Priyangi. Vegetables and fruits have been bought. My friend and I have been selected for something. Yes, my sister and I have been selected. Books and newspapers have been delivered. Yes. Mother and I have been united. Yes. 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 Okay, fine. New rules and regulations have been imposed. මම කමන්නේ අලුත් එක තෙන්දන් මම ළමයින්ගේ වාක්‍ය ගන්න මේක මට එවන්නේ අහන්සි. New rules and regulations. අලුත් නීති රෙගුලාසි have been imposed. Impose කියන්නේ පනවනවා. අලුත් නීති සහ රෙගුලාසි පනවලා තියෙනවා. මෙල්කා එක වැරදි. Finded කියලා කොහොමත් වචනයක් නැහැ. Finded කියලා වචනයක්ම නැහැ. එහෙනම් ඔයා කිව්ව වචනේ මට තේරුණා. New rules and regulations have been enforced. අපේ පරණ ඇක්ටිව් ළමයි කීප දෙනෙක් හිටියා ඒගොල්ලෝන්ගේ වාක්‍ය එන්නේ නැහැ. School report and presentations have been submitted. Yes. දුලාරිගේ වාක්‍යයේ වැරද්ද කාටද කියන්න පුළුවන් කියලා බලමුකෝ. පුතාලා හොඳට අහගන්න. We are not in a hurry. අපි කිසිම හදිස්සියක නෙවෙයි ඉන්නේ. මට මූලික தত্ত্বය ඒක දෙකම එකයි. daughter and he කියන්න පුළුවන්. he and his daughter කියන්න පුළුවන්. ඔයාගේ වැඩි අවධානය දෙන්න ඕන කරන මුල් තැනට ගන්න. දුලාරි මට මෙහෙම වාක්‍යයක් කරන හොඳට අහගන්න. My partner I have been sold many books. හරි. මේ වගේ වාක්‍ය කීපයක්ම ආවා.
චුට්ටක් අවධානය දෙන්න මේ වාක්‍ය වැරදි පුතා. ඇයි වැරදි කියලා හිතන්නකෝ. Why is it wrong? My partner and I have been sold many books. මෙයා කියන්න හදන්නේ මායි මගේ පාර්ට්නර්යි එකතු වෙලා පොත් ගොඩක් විකුණලා තියෙනවා කියලා. ඔයා හොඳට කල්පනා කරන්න හැමෝම කල්පනා කරන්න මේක වැරදියයි කියලා. මේ වාක්‍ය ඇක්ටිව් නේ ලියන්න ඕන. ඔයයි වාගේ පාර්ට්නර්ටයි කරපු දෙයක් නෙමෙයි ඔය දෙන්න කරපු දෙයක්. ඔය දෙන්න තමයි කරලා තියෙන්නේ. එහෙනම් මේ බීන් එක ඕනේ නැහැ. My partner and I have sold many books. ඔන්න ඔයාට ලියන්න තිබා මෙහෙම. Many books have been sold by my partner and me. එතකොට ඔයාගේ අර්ථය එනවා. විකුණලා තියෙනවා. Many books have been sold by my partner and me. Internal okay, go to it. Chicken and mutton were grilled. Garuda sir. මොකද්ද මට දෙන්න ගරුණ කියන්නේ? හරිද කියලා දාන්න. හරි හරි. ඒක හරි. Internal and external exams have been postponed by the government. Perfect Tusita. O level and A level exams have been postponed. Lasanai. Okay. I'm sorry. Many books have been sold by my partner and me. Okay, fine. English and mathematics have been taught online. ඔන්න are being taught online කියන්නත් පුළුවන්. අපි එහෙම එකකුත් ලියමු. I've been rejected. Yes, P. මාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. හොඳයි. There have been human and elephant clumping. මේක හරි මේෂා. මේක වෙන ඇක්ටිව් වාක්‍යයක් නේ. Yeah. Okay. That's it. දැන් ඔන්න අම අවබෝධයක් වෙනවා right. එහෙනම් conjunctions කලින් කතා කරා. passive ටික මම කිව්වනේ. අපි සුවිශේෂී පන්තියක් වෙන්නේ ඇයි? Why do we become some sort of a special class? Because we have this plan. අපි A to Z කරගෙන ආවේ. active ටික කතා කරා, conjunctions ටික කතා කරා. passive කතා කරා, ආයෙත් conjunction කතා කරනවා active passive දෙකම එකතු කරලා. Yes. Film halls and restaurants have been closed because of this pandemic. Yes. Perfect. And හොඳයි දරුවෝ එහෙනම් අපි යනවා ඊළඟට. ඊළඟ conjunction එක but. ඔයාලගේ පරණ notes පිළිවෙලටම තියෙනවා නම් and එකට පස්සේ අපි කතා කරේ but එක. but කියන්නේ නමුත් සම්පූර්ණ වෙනස් දෙකක්. and කියන්නේ සහ but කියන්නේ නමුත්. මම ඔයාලට but එකේ ගොඩක් භාවිතයන් කතා කරා. හැබැයි ඊට කලින් තව එක වාක්‍ය රටාවක් අපි තව චුට්ටෙන් skip කරනවා. Now this one is. ඔයාලට මතකද and එකේ තව භාවිතයක් ගැන අපි කතා කරා. ඒ තමයි යමක් කරලා තව එකක් කරනවා. මතකද අපි කරා? මම ගෙදර ගිහිල්ලා නිදිනවා. I go home and sleep. දෙපැත්තම pass තිබුණේ. මම ගෙදර ගිහිල්ලා නිදාගත්තා. I went home and slept. ගෙදර ගිහිල්ලා නිදාගත්තා. මතක ඇති. එයා ගෙදර ගිහිල්ලා එයාගේ බබාට ෆීඩ් කරලා කෑම හදලා නිදා ගන්නවා. She goes home, feeds the baby and sleeps. She goes home, feeds the baby and sleeps. මතක ඇති මොඩියුල් 1 එකේදී අපි ටික කතා කරා. Come and sit කියන තැනින් පටන් ගත්තේ. හරියට මම ඇවිල්ලා වාඩි වෙන්න. Go and see. අපි මේවා කතා කරා. I go home, have a shower and sleep. මේකත් එහෙමම පුළුවන්. අපිට උගන්වලා ටෙස්ට් එකක් දෙනවා. අපිට උගන්වලා ටෙස්ට් එකක් දෙනවා. කොහොමද කියන්නේ? අපිට උගන්වනවා ඒකලා ටෙස්ට් එකක් දෙනවා. අපිට උගන්වලා ටෙස්ට් එකක් දෙනවා. හැමදාම එහෙමනේ. අපිට උගන්වලා ටෙස්ට් එකක් දෙනවා. කොහොමද ලියන්නේ? We are taught අපිට උගන්වනවා ඉස්සරම වාක්‍ය and ඊට පස්සේ මොකද වෙන්නේ? We are taught ඊට පස්සේ ටෙස්ට් එකක් දෙනවා. We are taught and given a test. We are taught and given a test. We are taught and given a test. අපිට උගන්වලා ටෙස්ට් එකක් දෙනවා. We are taught and given a test. We are taught and given a test. මේක අර රටා කටපාඩම් කරලා ඉංග්‍රීසි ඉගෙන ගන්නවා වගේ නෙවෙයි පුතා. මම නැවත මේක මම දන්නා මෙතන various විවිධ backgrounds වලින් ආපු කට්ටිය ඉන්නේ. So සමහරක් කෙනෙක් මාව judge කරන්න පුළුවන්. So how do you expect us to learn English this way කියලා. මෙහෙමයි මේක සුවිශේෂී ක්‍රමවේදයක් well planned lesson plan එකක් තියෙන්නේ. Every sentence is important. A to Z. මම කොහෙන්වත් එකක් අහසින් ගේන්නේ නැහැ. Everything comes with an order. හැම දෙයක්ම පිළිවෙලට එන්නේ from A to Z. මෙහෙම යන්නේ. මෙහෙම යන්නේ. ඒතර ඔයාලට මැදින් jump කරන්නත් බෑ. එහෙම පුළුවන් වෙන්න පුළුවන් here and there you will understand. You won't understand everything.
මට ළමයි 4 දෙනෙක් විතර මැසේජස් වල තිබුණා දැන් තමයි ෆවුන්ඩේෂන් එකේ වැලියු එක තේරෙන්නේ කියලා. මම නම් වශයෙන් ඕනනම් කියන්න ස්ක්‍රීන්ෂොට් එකකුත් පෙන්නන දැන් තමයි සර් කිව්ව කාරණේ මට හරියටම තේරෙන්නේ ෆවුන්ඩේෂන් එකේ වැදගත්කම මොකක්ද කියලා දැන් තේරෙන්නේ කියලා. Gautam is here, right? I thought you might not be well because I didn't read any of your sentences today. I didn't see actually. Okay. දැන් මේ බලන්න මේ වාක්‍යයක් මට එනවා මම ඔයාලගේ වැරදිත් හදාගෙන යන්නේ අයියෝ දැන් බලන්න මෙයා මට වාක්‍යයක් එවනවා she is washed and brushed before sleeping මේ වාක්‍ය බලන්න මොනවද වැරද්ද ඔයාලට පේන්නේ කියලා she is washed and brushed මේ වාක්‍යයේ අර්ථයක් තියෙනවා වැරදිම නැහැ හැබැයි මේ වාක්‍යයේ හිතේ තියෙන අර්ථය නෙමෙයි ඔය තියෙන්නේ නෑ see guys මේක ඔයාලා ફોකස් එක මේකේ තියාගෙන ක්ලාස් ෆීස් උයි අරකයි මේ කොවිඩ් තත්ත්වයේ තියෙනකම් මම හැමෝටම ලින්ක් එක දෙනවා මේ ක්ලාස් ෆීස් ගැනවත් මොනවද හිතන්න එපා මේක හම් වෙන වෙලාවෙ ගන්න just take it හරි මේ මෙහෙම A to Z පිළිවෙලට දෙන වෙලාවෙ ගන්න පුතා මේක ඔය අනම්මන හිතන්න එපා මේ වෙලාවේ පාඩම ඉවරනම දවල් කාලේ you can ask me these questions not now right now your full attention should be on this lesson පූර්ණ අවධානය තියාගන්න හරි දැන් මේ වාක්‍ය හරි දැන් මේක මට අපේ පන්තියේ ළමයෙක් කියවන්නේ she is washed and brushed before sleeping එතකොට දරුවෝ හොඳට කල්පනා කරන්නකෝ she is washed කියන්නේ මොකක්ද කියලා එයාව හොදනවා එයාව brush කරනවා වෙන කවුරු හරි කරන්නේ this one should be in active voice මේක active වාක්‍යයක් she washes වෙන්න ඕන ඇක්ටිව් වාක්‍යයක් ඒක හරියටම හරි අපි ඉඳන් පැසිව් වලට යමු මෙන්න මේ වගේ දැන් හැම වෙලාවෙම මේකේ අර්ථය තේරුම් ගන්න මූලික හරය වෙනස් වෙන්න බෑ ඒ මෙන්න මෙතන ඉන්න කෙනාට තමයි වෙන්නේ දේ වාක්‍ය මුලට ඉන්න කෙනා ඔන්න බලන්න මම ඔයාගේ වාක්‍ය පොඩ්ඩක් වෙනස් කරනවා they are arrested කියන එක ජීවා thieves කියලා මම ගන්නවා thieves are arrested and questioned Thieves are arrested and questioned. හොරුන්ව අත්අඩංගුවට අරගෙන yes. හොරුන්ව අත්අඩංගුවට අරගෙන මොකද වෙන්නේ? ප්‍රශ්න කරනවා. හොඳයි. හොරුන්ව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරනවා. Thieves are arrested and questioned. හොරුන්ව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරනවා. කවුද මේ වැඩේ කරන්නේ? අපි දන්නේ නැහැ. අපි දන්නවා මේක ව්‍යංගාර්ථයෙන් තේරෙනවා පොලිසිය කරන වැඩක්. ඔන්න දැන් චැලෙන්ජ් එකක් දෙනවා. Okay. තව අපි බට්ටකට යනවා. තව එකක් ලියමු. තව අතීත කාලෙන් කරමු. Yes, they have been captivated by Johannes cover song and on. Yes. අනාගත කාලෙම he will be arrested and remanded. ඔහුව arrest කරලා remand කරાવી. He will be arrested and remanded. ඔහු අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාරගත කරાવી. My chair was made and painted. මගේ පුටුව හදලා paint කරා. Yes. He'll be arrested and remanded. He'll be arrested and remanded. He'll be arrested and remanded. One more sentence, okay? What does it mean? මොකද්ද මම ලියුවේ? They have been tortured and killed. ඔවුන්ට වද දීලා මරා දාලා තියෙනවා. Piyumi I will be eaten and slept කියලා තියෙනවා. ඇයි පුතේ I will be eaten කියන්නේ මාව කයිනේ. I will be eaten කියන්නේ මාව කයි. යකෙක් a monster. රාස්සෙක් කියලා I'll be eaten. ඒක හරි. ඔයා කියනවනේ I will eat and sleep මගේ පුතා. මේකේ මූලික දේ තේරුම් ගන්නකො. කරන කෙනා නෑනේ බැටියෝ. එතකොට ඔයා කල්පනා කරන්න I will eat මම කන්න. I will be eaten කොත් මාව කයි. හවුද? එනිසා හැම වෙලාවෙම ඇක්ටිව් වාක්‍යයක් කියන අර්ථය හොඳට ඔළුවේ තියාගන්න. මම සිංහලෙන්ම උගන්වන්නේ. Yes, my car wash දැන් ඔයාට කියනවා sir your car will be washed and handed over to you in the evening. හන්දෑවේ ආයේ කාර් එක හොදලා බාර දෙන්න. He'll be admitted to hospital and treated. Over rohal gata කරලා බෙහෙත් කරાવી. Yes Taranga. Perfect.
Yeah, Ranjan Ramanayake has been arrested and remanded. Remanded now, yeah, in prison. මට තේරුන්නේ ඉබේ සිද්ධ වෙනව නැහැ. ඉබේ සිද්ධ වෙනවා පැසිව් නෙවෙයි ලියන්නේ. අපි ඒක වෙන විදිහට it පාවිච්චි කරලා ලියන්නේ. මට උදාහරණයක් කියවන්නකෝ. Yeah, assignment will be done and submitted. They've been hit and question. උන්ට ගහලා ප්‍රශ්න කරලා තියෙනවා. තිබුණා. They have been blamed and beaten. උන්ට බැනලා ගහලා තියෙනවා. Perfect. Have been එකෙන් එවන්න බලන්න යමක් කරලා තව එකක් කරලා තියෙනවා. Bills will be checked and paid. Yes, Jaga. යමක් කරලා තියෙනවා එකක් කරලා තව එකක් කරලා තියෙනවා. They have been tortured and killed. Torture කියන වද දෙනවා පුතේ. They have been tortured and killed, Ruvini. The house has been repaired and sold. Yes, ඒක repair කරලා විකුණලා තියෙනවා. Vehicles will be imported and sold. Yes, Marina. ඒවා ආනයනය කරලා විකුණාවි. Yes. මට ඕන හැබැයි have been මට ඕන. Patients have been admitted and vaccinated. Yes. යමක් කරලා තව එකක් කරලා තියෙනවා. යමක් කරලා තව එකක් කරලා තියෙනවා. Food has been හාමුදුරනේ. Food has been brought and eaten. දමයන්ති වාක්‍ය වැරදි. They have been killed කියන්න බෑ. එහෙනම් ඔවුන්ව මරලා තියෙනවා. ඔයාගේ ඒනට තව වචනයක් තියෙන නිසා ඔවුන් කරපු දෙයක් නිසා they have killed. ඔවුන්ව මරලා තියෙනවා නම් they have been killed. Yes, all vehicles have been painted. Yeah, the car has been stolen and sold. ඒක හොරකම් කරලා විකුණලා තියෙනවා. The car has been repaired and sold. It will have been built and sold. Yes, bill කරලා විකුණලා තියෙවි. Yes. Taught and learned කරන තවත් හොඳයි. Yes, they've been appreciated and given a prize. එයාලා කරපු වැඩේ අගය කරලා එයාලට තෑග්ගක් දීලා. චිත්තකේ වාක්‍ය වැරදි. ඔවුන්ව රවට්ටලා තියනව නෙවෙයිනේ. ඔවුන් කරපු දෙයක් අදහස් කරේ මම දන්නවා මොකද ඒගොල්ලෝනේ තරගේ දිනුනේ. එහෙනම් they have cheated and won the match and active. Vaccines have been imported from Japan and America and given to patients. Yes. Yes, for it. Okay. Yes, he has been hit and killed. English and Tamil have been what? Chicken have been boiled and grilled. Yes. They've been called and hari. Ena hari. Then last time they've been blamed and okay beaten. Hari tama hari. සෙවන්දි වැරදි වාක්‍ය. හරි මේල්ක ඔයාගේ වාක්‍ය හරි. හොඳයි. එහෙමනම් අපි යනවා but එකට. Okay, but now your focus should be on but. Then but එකට එන්න. Yeah, that shop has been closed and sealed. Yes. ඒක වහලා seal කරලා තියෙනවා. ඔන්න but එකට ආවා නමුත් ප්‍රතිවිරුද්ධාර්ථයක් but. Okay. මම පුංචි කැලක් යන ඉස්සරම ඉංග්‍රීසි උගන්වන්න පුළුවන්. ඉංග්‍රීසි උගන්වන්න පුළුවන්. කොහොමද ඒක කරන්නේ? මට පුළුවන් නම් I can teach English. මට පුළුවන් නම් I can teach English. ඉංග්‍රීසි උගන්වන්න පුළුවන්. English can be taught. English can be taught. But ඔයාට සිද්ධ වෙනවා මහන්සිලා වැඩ කරන්න. It exploded, Hansi. It exploded. Was and behind. It exploded. The letters have been signed and submitted. ලියුම අසං කළා බාර දීලා තියෙනවා right. Okay, fine. මම ඊළඟට බලාපොරොත්තු වෙනවා මේකේ වාක්‍ය ඉංග්‍රීසි උගන්වන්න සිද්ධ පුළුවන්. හැබැයි ඔයාට සිද්ධ වෙනවා. ඔයාට සිද්ධ වෙනවා. එතකොට සිද්ධ වෙනවා කියන වාක්‍ය active. You have to work hard. So English can be taught, but you have to work hard. English can be taught, but you have to work hard. English can be taught, but you have to work hard. English can be taught, but you have to work hard.
Okay. Yes. English can be taught. දෙවනි වාරණය. ඒක පැසිව්ම දෙකක් ලියමු ඈ. යමක් කරන්න සිද්ධ වෙනවා. යමක් කරන්න සිද්ධ වෙනවා. දැන් කරන කෙනා ඉන්නවද? යමක් කරන්න සිද්ධ වෙනවා. දැන් මට කරන්න සිද්ධ වෙනවා නම් I have to do something. ඒක හරි. යමක් කරන්න සිද්ධ වෙනවා. මොන හරි කරන්න සිද්ධ වෙනවා. මේ වැඩේ හරි වැරදිනේ. මොන හරි කරන්න සිද්ධ වෙනවා. Something have the has to. දැන් මේ වාක්‍ය passive something has to be done. මේවා පහුගිය දවස් තුනේ උගන්වුවා. has to be done කියන එක මම කිව්වා. Something has to be done. නමුත් මුදල් නාස්ති කළ යුතු නැහැ. නමුත් මුදල් නාස්ති කළ යුතු නැහැ. නමුත් මුදල් මොන හරි කරන්න ඕන. හරි මම එකගයි. I agree. Something has to be done. හැබැයි නමුත් කියන්නේ හැබැයිනේ. හැබැයි මුදල් නාස්ති නොකළ යුතුයි. මුදල් නාස්ති නොකළ යුතුයි. But money shouldn't be wasted. But money shouldn't be wasted. But money should not be wasted. මට තේරෙනවා මොන හරි කරන්න ඕන something has to be done but money shouldn't be wasted. හැබැයි මුදල් නාස්ති කරන්න බෑ. හැබැයි දැන් බලන්න අපි ඊළඟට active passive එකක් ලියමු. මට බනිනවා. හැමදාම මට බනිනවා. ඉතින් මට බනිනවා. මට හැමදාම මට බනිනවා. I am blamed. thus scolded කියලා ගන්නත් පුළුවන්. දොස් කියනවට තමයි පුතා blame කියන්නේ. නිරෝෂා I am scolded. Okay. හැබැයි මම ගණන් ගන්නෙ නැහැ. මට බනිනවා. හැබැයි ඉතින් මම ගණන් ගන්නෑ. කවුද ගණන් ගන්න නැති වැඩේ කරන්නේ? මම. ඇක්ටිව් වාක්‍යයක්. කොහමද මම ගණන් ගන්න නැහැ කියලා කියන්නේ? බලන්න මට වැඩක් නැහැ. මම ගණන් ගන්නෑ. I don't care. Yes Asanka. I don't care. I am scolded but I don't care. මට බනිනවා ඉතින්. කවුද බනින්නේ කියලා කිව්වේ නැහැ. මට බනිනවා. දැන් ඔයාලට කවුරුත් බනින්නේ නැද්ද ඔය කාලේ නාස්ති කරනවාද? නා I am scolded but I don't care. ජගත් එතෙන්දී I was scolded කියන්නේ මට බැන්නා. අපි දැන් ඉතින් I am scolded but I don't care. හැබැයි මම ගණන් ගන්නෙ නැහැ. දැන් මම මේ don't එන එක විදිය උගන්වලා තියෙනවා. I am scolded හැදෙන විදිය උගන්වලා තියෙනවා. දැන් මම මෙතෙන්දි කරන්නේ but එකත් උගන්වලා තියෙනවා. ඇත්තම කතාව හරියට බැලුවොත් එහෙම මේක අය උගන්වන්න දෙයක් නැහැ. හරියට බැලුවොත් එහෙම. මොකද but එක වෙනම උගන්වලා තියෙනවා. I am scolded වෙනම උගන්වලා තියෙනවා. I don't care වෙනම උගන්වලා තියෙනවා. money shouldn't be wasted වෙනම උගන්වලා තියෙනවා. දැන් ඔයාලා ඇත්තටම පාවිච්චි කරන්න ඕන හරිනම්. ඔයා මේක පාවිච්චි කරන්න ඕන. කමන්නේ. තාම අපි ඉතින් අලුත්නේ. We are new. Okay? So we will work together until we reach that level where we can read a national newspaper. Okay? අපි යන්න ඕන අපිට 100%ක් ජාතික මට්ටමේ පත්තරයක් කියවන්න විතරක් නෙවෙයි ගාන ආටිකල් එකක් ලියන්න පුළුවන් මට්ටමට. Okay? and ඒ අතරේ අපි ප්‍රැක්ටිස් කරලා හොඳට ඉංග්‍රීසි කතා කරන මට්ටමටත් එන්න ඕන. And we can do that. I have done it in the past. I can do it one more time, two more times, maybe three more times. It depends. As long as I have students with the right mindset. හරි mindset එක serious එකේ මේක නිකන් අර හැම මේ වාක්‍යයක් දෙකක් ඉගෙන ගන්න නැතුව. මේක ඔයගොල්ලෝ ඇත්තටම පහසුවෙන් ඉගෙන ගන්න හිතන්නත් එපා. එහෙම පුළුවන් වුණා නම් මේ වෙනකොට ලංකාවේ ඉන්න කොහොම හොඳ ඉංග්‍රීසි එක්ස්පර්ට්ලා. එහෙම නැහැනේ. මේක කියන තරම් පහසු වැඩකුත් නෙවෙයි. හැබැයි හිතන තරම් අමාරු වැඩකුත් නෙවෙයි. plan එකක් තියෙනවා නම් if we have a plan this can be done. අපිට ක්‍රමයක් තියෙනවා නම් plan එකක් තියෙනවා නම් this can be done. I'm scolded but I don't care. එයාලට ආරාධනා කළා. ඔවුන්ට ආරාධනා කළා. ඒගොල්ලන්ට ආරාධනා කළා. කොහොමද කියන්නේ ඔවුන්ට ආරාධනා කළා? කරලා ඉවරයි. මම නෙවෙයි කරේ. එයාලට කවුරු හරි ආරාධනා කළා. නිරෝෂා දැන් ආරාධනා කරනවා නම් I invited. ආරාධනා කළා. ආරාධනා කළා. were invited.
හැබැයි but you must study well. Yes, Jiva. But ඔවුන් ආවේ නැහැ. නමුත් ඔවුන් ආවේ නැහැ. ඔවුන් ආවේ නැහැ. කවුද ආවේ නැත්තේ? ඔවුන්. අන්න කරපු කට්ටිය ඉන්නවා. එහෙනම් they didn't come. They didn't come එක අපි active voice වලදී කතා කරා. I was beaten when on Sweden. මට ගැහුවා හැබැයි මම දිව්වේ නැහැ. They can't be. Okay. Sanitizers have been imported. They were invited but they didn't come. හරියටම හරි. අපි මෙහෙම වාක්‍යයක් ලිව්වා. ඔහුට අනතුරු ඇඟෙව්වා. ඔහුට අනතුරු ඇඟෙව්වා. වෝන් කරා අපි යාට. අපි නෙමෙයි සමාන අපි නෑ. ඔවුන්ට අනතුරු ඇඟෙව්වා. නැත්නම් ඔහුට අනතුරු ඇඟෙව්වා. ඔහුට අනතුරු ඇඟෙව්වා. ඔහුට අනතුරු ඇඟෙව්වා. කවුද කරේ මේ වැඩේ? කරපු කෙනෙක් නෑ. කරලා ඉවරයි. ඒ නිසා he was warned. ඔහුට අනතුරු ඇඟෙව්වා. හැබැයි ඔහු ගණන් ගත්තේ නැහැ. එයා ගණන් ගත්තේ නැහැ. He didn't care. Don't care කියන්නේ ගණන් ගන්නෙ නැහැ. Didn't care කියන්නේ ගණන් ගත්තේ නැහැ. Yes අසංක. He was warned but he didn't care. එයාට අපි අනතුරු ඇඟවීමක් කළා. Oops. He was warned. He was warned but he didn't care. ඔහුට අනතුරු ඇඟෙව්වා. He was warned but he didn't care. එයාට අනතුරු ඇඟෙව්වා. හැබැයි එයා වැඩේ ගණන් ගත්තේ නැහැ. දැන් හරිනේ. දැන් එයාට ඒකට ලොකු පනිෂ්මන්ට් එකක් හම්බුණා. It can be done but I can't go there. Yes Damayanti. අපි ගත්තොත් එහෙම තව අපි have been එකට ගියේ නැහැ. තාම ඉන්නේ බලන්න මම පිළිවෙලක් දෙනවා පුතේ. මගේ දරුවෝ ඔන් අහගන්න. මං ඉස්සරොම් බලන්නකෝ. මම හැම වෙලාවෙම උගන්වලා තියෙන auxiliaries ටික වෙනම. ඊට පස්සේ present tense, ඊට පස්සේ past tense, ඊට පස්සේ future tense, ඊට පස්සේ continuous පුළුවන් නම් continuous tense, ඊට පස්සේ perfect tense. හැම වෙලාවෙම order එකක් තියාගමු අපි. එතකොට ඒක ලේසි. දැන් මගෙත් එක්ක ඉන්නකොට දැන් අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් මාස ගාණක් ඉන්නවනේ. ඉස්සරොම අපි කරන්නේ can, could, must, should, have to, has to ලියනවා. ඊළඟට tenses ටික පිළිවෙලට ලියනවා. තේරුණාද? අපි order එකක් එක තමයි හැම වෙලාවෙම යන්නේ. දැන් ඔයා මේ වෙලාවේ කතා කර බලන්න can be තියෙනවා, ඊට පස්සේ have to, has to තියෙනවා. have to, has to තියෙනවා, should එක තියෙනවා. ඊට පස්සේ present tense තියෙනවා. ඊට පස්සේ past tense තියෙනවා. ඒක වචන බහුව වචන වෙන්න. දැන් ඊළඟට මොකක්ද දෙන්න ඕන අහන්න? future tense එකක් එන්න ඕන. will be එකක් එන්න ඕන. අපි යන්නේ එහෙම පුංචි order එකක් ඔළුවේ තියෙනවා. ටීචර් කෙනෙක් වුණාම ළමයෙක් වුණාම you need to have that plan. ඔය plan එක නැති නිසානේ අපි ගොඩක් ප්‍රශ්න වලට ලක් වෙන්නේ. Because we don't have that plan, we make a lot of mistakes. Yes. He was advised but he didn't follow the instructions. මම මෙහෙමයි මම very soon ඔයගොල්ලෝ මම registered students ලා වුණ ගමම මම chat එක open කරනවා. Everyone can read it then. හැම කෙනෙකුටම read කරන්න පුළුවන් වෙන්න. But since we have like strangers here, so I'm not I don't have that option. මට ඒ විකල්පේ නැහැ. otherwise නැත්නම් ඔයගොල්ලෝ ලස්සන වාක්‍ය කියවනවා. ගොඩක් දේවල් he was warned but he didn't care. ඔහුට අනතුරු ඇඟෙව්වා. නමුත් ඔහු ගණන් ගත්තේ නැහැ. Yes. He will be selected. මොකද්ද මේකේ වාක්‍ය තේරුම? ඔයාට මතකද මේ වාක්‍ය රටාව? ඇයි මං කිව්වේ my wife is at home but I'm not? නේ? She's at home but I'm not. My mother can speak English but my father can't කියලා. මතකද අපි ලස්සන වාක්‍ය රටාවක් ඉගෙන ගත්තා. අර මුල තියෙන කොටස දෙවෙනි එකට එනකොට අයින් කරේ අපි. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම I was in the class but she wasn't. In the class කියලා අපි නොලිය හිටියේ. අපි එහෙම එකක් කරේනේ. Borolu is rich but Vimala isn't කියලා. ලස්සන වාක්‍යයක් කරේ. අන්න ඒක තමයි මේ කරන්නේ. She will be selected but her sister won't be. අයව තෝරගනීවි. හැබැයි අයගේ සහෝදරියව won't be selected. selected කියන option එක අයින් කරා අපි කොහොමද නැහනේ. Yes, that was the president's speech. Sri Lanka can be developed but people have to make a lot of active actions.
yes චින්තක. She'll be selected. එයාව තෝරගනීවි but her sister won't be selected. නමුත් එයාගේ සහෝදරියව නම් තෝරගන්න එකක් නැති වෙයි. now මෙච්චර වෙලාවක් අද දවසේ ලිව්වේ නැති පැසිව් වාක්‍යයක් මම ලියන්නයි යන්නේ. සෙවන්දි ලොකු වාක්‍ය ලියන්න යන්න එපා. වැරදි වාක්‍ය එන්නේ. මේෂා දෙවෙනි වාක්‍යය පැසිව් නේද? එතකොට be verb එක නෑ ඔයාගේ. හොඳයි. හරි රිලැක්ස් වෙමුකෝ චුට්ටක් දැන්. දැන් මම චූටි ආයෙත් අභියෝගයක් ඉදිරිපත් කරනවා. a new challenge. මෙච්චර වෙලාවක් ලිව්වේ නැති පැසිව් වාක්‍යයක්. රෑකෑම සූදානම් කරමින් සිටිනවා. dinner එක prepare කරන ගමන් තියෙන්නේ. කොහොමද ලියන්නේ? dinner එක හදන ගමන් තියෙන්නේ. dinner එක හදන ගමන් තියෙන්නේ. prepare කරන ගමන් ඉන්නේ. රාත්‍රී ආහාරය සූදානම් කරමින් සිටිනවා. Rovini, you are correct. Is being prepared. Yes. Dinner is being prepared. Isati kata kara. But we can't wait. We can't wait. Dinner is being prepared, but we can't wait. Dinner eka සූදානම් කරමින් සිටිනවා. දර්ශනී වාක්‍ය තේරුම් ගත්තේ නැහැ තාම. වාක්‍ය තේරුම් ගත්තේ නැති ප්‍රශ්නයක් තියෙනවා. පැසිව් වාක්‍යයක මම ආයෙත් මේක චුට්ටකට හෝල්ඩ් කරනවා. මොකද මේ වගේ වාක්‍ය කීපයක්ම නැවත ආපු නිසා මම මේ කියන කාරණේ හොඳට තේරුම් ගන්න. දරු relax your mindset. Okay. Samsung වෙන්නකො. වතුර එකක් එහෙම තියෙනවා නම් බොන්න. Have a glass of water. Relax for a while. I didn't see yours. මම වාක්‍ය දැක්කේ නැහැ. Dinner is being prepared නැත්නම් dinner is being cooked. හරි කමන්න තරංග හරි. But we can't wait. Yes. Yes ආම්බුනේ. Dinner is being prepared but we have to leave. රැකෑම හදන ගමන් තියෙන නමුත් අපිට දැන් යන්න සිද්ධ වෙලා තමයි තියෙන්නේ. හරි. Let's relax for a while. Let's talk about something else. අපි ජීවිතේ වෙන දෙයක් ගැන කතා කරමු. Focus එක. Focus එක ගැන ඔයගොල්ලෝ මොනවද දන්නේ? What do you know about focus? මම කියන්නේ නෑ මම expert කෙනෙක් කියලා. Focus. ලංකාවේ මම මේක අර 11 වසරේ පන්තියේදී ඔලිම්පික්ස් ගැන පුංචි පාඩමක් තිබුණා. ඒ නිසායි මම මේක මතක් කළා මම ඔයාලට කියන්නේ. හංගරි කියලා රටක් තියෙනවා ඔයගොල්ලෝ අහලා ඇති. මම හිතන හංගරි. ඔව් හංගේරියාව කියලා අපි ඒකට කියන්නේ. තරම් ලොකු ආර්ථිකයක් තියෙන රටක් නෙමෙයි. ඒ රටේ සුවිශේෂී ගණයේ පුද්ගලයෙක් හිටියා. මම හරි ආසයි එයාගේ ස්ටෝරි එකට. මම නම උච්චාරණය කරන්න අමාරු නිසා මම කියන්න යන්නේ නැහැ. මොකද වැරදිට නමක් උච්චාරණය කරන එක හරි වැරදි දෙයක්. අවුරුදු ගණනුත් මම අමතක කරලා කියන්නම් මෙන්න මෙහෙම කතාව විතරක් ෂෝර් ඇන්ඩ් ස්වීට් කියන්නම්. ඔයාලට ફોකස් එකේ තියෙන වැදගත්කම නැත්නම් මිනිහගේ අවධානය යොමු කර ගැනීමේ තියෙන වැදගත්කම. මෙයා තමයි ඒ රටේ හිටපු දක්ෂතම ඉලක්කයට වෙඩි තබන සෙබලා. හැබැයි යා නිලධාරියෙක් නෙමෙයි. නිලධාරියෙක් සහ සෙබලෙක් අතර වෙනස තමයි කමිෂන්ඩ් ඔෆිසර් කෙනෙක් කියන්නේ තරු වෙනවා මෙතෙන්ද. තරු ජනරජ ලාංඡනයේ එක එක දේවල් එනවා. සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට් ගේ ඉඳලා ජෙනරල් කෙනෙක් වෙනකට එනකම්. තරු හතරේ ජෙනරල් කෙනෙක් වෙනකම් එන්න පුළුවන් නේ. ඊට පස්සේ සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට් ගේ ඉඳලා එතෙන් එනකම් එන්න පුළුවන්. හැබැයි මෙයා මෙතන පටි තියෙන කෙනෙක්. ඒ කියන්නේ සෙබලෙක්, සොල්දාදුවෙක්, RSM වෙනකම් එන්න පුළුවන්. ඉතින් මෙයා ඒ රටේ දක්ෂම ඉලක්කයට වෙඩි තබන කෙනා වුණාට ඒ රටේ පැවති නීති පද්ධතිය තුළ මෙයා නිලධාරියෙක් නොවීම නිසා යාට ඒ අවුරුද්දේ ඔලිම්පික් යන්න බැරි වෙනවා. මොකද ඒ රටේ වෙඩි තැබීමේ ඉසව්වට යවලා තියෙන්නේ නිලධාරීන් පමණයි. දැන් මෙයා සෙබලෙක්නේ. කියන්නේ තනතුරින් පහක්. ඒ නිසා මෙයාට යන්න බැරි වෙනවා ඔලිම්පික්ස්. මම කියන්නේ මේ පහුගිය අවුරුදු 100 ඇතුළත 90 දශකයේ කතාව. ඊළඟ අවුරුද්දේ ඔලිම්පික්ස් යන්න ට්‍රේන් වුණා. නීති වෙනස් වෙනවා. සෙබළුන්ටත් යන්න පුළුවන් අවස්ථාවක් වෙනවා. ජාතික ශූරයා බවට පත් වෙනවා. යන්න දිනවල දෙවන ලෝක යුද්ධය පටන් ගන්නවා. ඔලිම්පික් කැන්සල් වෙනවා. ඔලිම්පික් සිහිනේ ඉවරයි. යන්න බෑ. පළමු හෝ දෙවන ලෝක යුද්ධය මට මතක නෑ. එක ලෝක යුද්ධයක් පටන් ගන්නවා. ඒ අවුරුද්දේ ඔලිම්පික් කැන්සල් වෙනවා. දැන් මේ අවුරුද්දේ පැන්ඩමික් ඉඳලා ඔලිම්පික් පරක්කු වෙන්න ගියේ. අන්න ඒ වගේ. ඊළඟ අවුරුද්ද වෙනකොට තේරෙනවා අපෝ ජාතික ශූරයා වෙනවා. දැන් හරි ලෝක යුද්ධත් ඉවරයි. දැන් ඔන්න ඔලිම්පික් යන්න රෙඩි වෙනවා මෙයා. රෙඩි වෙන ගමන් පුහුණුවක් අතරතුරේදී ආගේ හෑන්ඩ් ග්‍රනේඩ් එකක් නැත්නම් අතේ තියාගෙන පත්තු කරන අර පින් එක ගලවලා දාන බෝම්බයක් අතේ පොපොරලා එයාගේ හුරු අත ඩොමිනන්ට් හෑන්ඩ් කියලා අපි කියනවා. තමන්ගේ ඩොමිනන්ට් හෑන්ඩ් එක නැති වෙලා යනවා.
අයින් වෙලා යනවා තමන්ගේ අත නැහැ. දැන් ජීවිතේ තිබ්බ ලොකුම හීනේ ඔලිම්පික් දිනන එකනේ. දක්ෂයෙක්නේ. දකුණු අත නැහැ. දැන් ඔයාට වම් අතින් ඔයාගේ යම්හේකින් හුරු අත අපි කියන ඩොමිනන්ට් හෑන්ඩ් එක නැතුව අනික් අතින් අකුරු ලියන්න පුළුවන් වෙන්න ගියොත් කොච්චර කල්යයිද ඔයාට. ලොකු කාලයක් යනවා ලොකු කැපකිරීමක් කරන්න සමහර වෙලට අපිට හිතේ හයියකුත් නැති වෙන්න පුළුවන් අතින් ඒක ලියන්න අතින් අනික් අත හුරු කරගන්නෙත් නැති වෙයි අපි සමහරක් වෙලාවට. මොකද අපි මානසිකව ඒ තරම් ඇද වැටෙනවා. ජාතික ශූරයෙක් වෙච්චි නැෂනල් ප්ලේයර් කෙනෙක් වෙච්චි මේ මනුස්සයාට මොනවා හිතෙන්නේ නැද්ද? එයා හැබැයි අවුරුදු 3කට පස්සේ එනවා වම් අතින් වෙඩි තියන්න පුරුදු වෙලා ඇවිල්ලා නිකන් ඉන්නේ ජාතික ශූරයත් වෙනවා. ඒ රටේ නැෂනල් ශූරයත් වෙලා 1946 මට විදිහට 46 හෝ 48 ඒ අවුරුද්දේ තියෙන ඔලිම්පික්ස් වල ලන්ඩන් ඔලිම්පික්ස් මම හිතන්නේ තියෙන්නේ ගෝල්ඩ් මෙඩල් එක දෙන්නවා පිස්තෝලෙන් වෙඩි තියලා. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ පාරක් ඔලිම්පික් වෙනවා ඒකෙත් දිනනවා ගෝල්ඩ් මෙඩල් එකක් ඉලක්කයට වෙඩි තියලා. බලන්න මිනිස්සෙගේ ફોකස් එක. කොච්චරනම් ફોකස් කරන්න ඇද්ද? කොච්චරනම් ફોකස් කරන්න ඇද්ද? මම වාට යාව පෙන්නන්නම් චුට්ටක්. පාඩමේ පොඩ්ඩක් බාහිරට අරන් ගියේ අද ටිකක් කට්ටිය වැරදි වාක්‍ය කීපයක් එහෙම එවුව නිසා. Hungarian Olympic shooter. මම හිතන්නේ අපේ ස්කෝල් එක පළවෙනි පාඩමට වගේ දාන්න පුළුවන් එකක් තමයි මේක. I will show you this one. Where is it? Well, this is the guy. මෙයා තමයි පුජ්‍යලයා. නම ටිකක් අමාරුයි මට කියන්න මං කිව්වා වගේ. Caroli Cakes or something. එතකොට එයා 1910 තමයි ඉපදිලා තියෙන්නේ. අගේ පින්තූර වල වම් අත පේන්නේ දකුණු අත පේන්නේ නැති වෙන තව ෆොටෝ ගන්නෙ. මේ තියෙන යා ලියපු දිනපු ගෝල්ඩ් මෙඩල් දෙක. 1948 සහ 1952 දී. හරිම දක්ෂ කෙනෙක්. ඉතින් මෙතනයි 1936 ඉඳලා යට යන්න බැරි වෙනවා. ඉතින් මෙතන ග්‍රෙනේඩ් එකක් එක්ස්ප්ලෝඩ් වෙලා එයාගේ අත badly injured වෙනවා. يعني දරුණු ලෙස තුවාල වෙනවා 1938 දී. ඉතින් he was determined to continue his shooting career and switch to shooting with his left hand. වම් අතින් පටන් ගන්නවා වෙඩි තියන්න. He practiced in secret. ඔහු පුහුණු වෙන්නේ හොරෙන් රහසින්. Surprising his countrymen when he won the Hungarian National Pistol Shooting Championship in the spring of 1939. 1938 දී අතරම අත තුවාලලා 39 වෙනකොට තනියම පුරුදු වෙලා වම් අතෙන් වෙඩි තියලා එයා යාගේ ඉලක්කය ගන්න. ඒ මූණෙම තියෙනවා ඉලක්ක සහගත බව. අපිට මේ පින්තූරේ බැලුවොත් පේනවා ආගේ මූණෙම තියෙනවා යා කොච්චර ඉලක්ක සහගතයිද කියලා. යා අර මැරතන් කරුව ගැන නේද කියන්නේ? right anyway මම මොටිවේෂන් එකක් විදිහට ගත්තේ මේක මතක් කරගන්න ලෝකෙ එහෙම මිනිස්සුත් ඉඳලා තියෙනවා කියලා. ඕක කොච්චර වටින ඉලක්කයක්ද කියලා මම වාට නිකන් කියන්නම්. ලංකා ඉතිහාසයේ ඔලිම්පික් ගෝල්ඩ් මෙඩල්ස් 0යි. ලංකා ඉතිහාසයේ ඔලිම්පික් ගෝල්ඩ් මෙඩල්ස් 0යි. එතකොට හිතාගන්න මේක කොච්චර ලොකු අචීව්මන්ට් එකක්ද කියලා. 2 times highly competitive event එකක 2 times gold medal එකක් win කරනවා කියන්නේ next to impossible. It's not next to, it is impossible anyway. But this guy has done it. So focus එක. මගේ ජීවිතේ I never share personal things with you guys. මම සාමාන්‍ය පුජ්‍යලික දේවල් බෙදා ගන්න නෑ. But I am someone who has lost a lot and who has earned a lot. ගොඩක් නැති කරගත්ත ගොඩක් ලබාගත කෙනෙක් මෙහෙම. It goes up sometimes, it goes down. But there is this thing in my heart. I am someone who never gives up without a reason. I always keep fighting. It doesn't really matter what happens outside of my world. I try to, focus my thing on what I want. Yeah, marathon කරුව ගැන තමයි කියන්නේ. He passed away recently. ඒ දවස්වලම නේද? වතුරේ ගිලිලා මරුණා මම දන්න තරමින්. ලංකාවෙත් කෙනෙක් ඉන්නවා ඔලිම්පික්ස් ගිහිල්ලා වට 3ක විතර ලීඩ් එකක් හම්බෙලත් අතාර රේස් එක අතාරපු නැති කෙනෙක්. ජපානයේ පෙළ පොතක තියෙනවා කියලා මාත් අහලා තියෙනවා. right anyway. එතකොට මිනිස්සෙක්ගේ තියෙන ස්පිරිට් එක. ඔයා හිතන්නකෝ ඒ වගේ දේවල් කරන මිනිස්සු ඉපදිච්ච ලෝකෙකේ 8/24යි 8/24යි. ඉතින් අයි අපිට බැරි පුංචි වාක්‍යයක් ලියන්න. අයි අපිට පුංචි වාක්‍යයකට ඒ තරම් අවධානය දීලා ඒක කරගන්න බැරි. අපි එච්චර දුර්වලයිද? එහෙම නෑ පුතා.
It's all about your mindset. තමන්ගේ energy එක හරියට focus කරොත් everything changes. හැම දෙයක්ම වෙනස් වෙනවා. හැම දෙයක්ම වෙනස් වෙනවා. හරි. Back to the lesson. එහෙනම් අපි යනවා. Dinner is being prepared, but we can't wait කියන තැනට ආවා. ඔහුට උගන්වමින් සිටියා. Yes. Yes, Marina. ඔහුට උගන්වමින් සිටියා. He was being taught. සිටියා. මේක ඒතකොට වැඩේ කරලා ඉවරයි. මම පොඩක් ඉන්න මම මේක අතරම බ්‍රේක් එකක් ගත්තා මෙන්න මේක කියලා දෙන්න ඔයාලට. මට විනාඩියක් දෙන්න එක. දරුවෝ මම මේ කියන කාරණේ හොඳටම ඔළුවට ගන්න. Just take this into your mindset, like focus, okay? මෙන්න මේ වාක්‍ය දෙක ඔයා තේරුම් ගන්න. මේ වාක්‍ය දෙක තමයි අපි මේ කතා කරන්නේ. මේ එකක් active එකක් passive. I will select කියන්නේ මම කරන්න යන දේ. I will select. මම යාව තෝරගන්න. I will select him. I will be select මාව තෝරගනිමි. ඕගොල්ලෝ passive වාක්‍යය එන්න ඕන තැනකට active දාන්න සමාන. active ඕන තැනකට passive දාන්න එපා. මම කීපයක්ම දැක්කා. active වාක්‍යයක් ලියන්න පුළුවන්. කරන කෙනා ඉන්නවා හැබැයි එයා passive කරනවා. එහෙම එපා. හැම වෙලාවෙම ආගේ පූර්ණ අවධානය තියාගන්න මේ වාක්‍ය මුල් පුරුදු වෙන දවස් ටිකනේ අනිත් එක මතක තියාගන්න මේවා ජීවිත කාලෙටම ඉගෙන ගන්න. ඕකේ? ජීවිත කාලෙටම ඉගෙන ගන්න. එතන හරියට ඉගෙන ගන්න නිකන් කළුවරේ අර අනෝබෝධයෙන් අත ගන්නවා වගේ කරන්න එපා. Have that clarity. ඒ පැහැදිලිතාවය ඔළුවේ තියාගන්න. එච්චරට උගන්වලා තියෙනවා A to Z මේක from A to Z මේක ලස්සනට උගන්වලා තියෙනවා. ආයෙ ස්ටඩි කරන්න. වෙලාව නැතුව ඇති. I understand most of you guys are adults. හැබැයි ඒකට කමක් නැහැ. පුංචි වෙලාවක් හොයාගන්න. think about it. මේ PDF එක එනවනේ බලන්න වාක්‍යයෙන් වාක්‍ය බලන්න. මම ඒකයි කිව්වේ active ද passive ද කියන එක අමතක කරලා වැඩ කරන්න එපා. හරි. He was being taught. ඔහුට උගන්වමින් හිටියා. But he didn't pay attention. හැබැයි ඔහු අවධානය දුන්නේ නැහැ. He was being taught, but he did not pay attention. නමුත් ඔහු අවධානය දුන්නේ නැහැ. ඊළඟ එක අපි එනම් have been අපි දන්නවා will be being කියලා එකක් නැහැ කියලා. ඉතින් have been has been එකට යන් අපි. මට ආරාධනා කරලා තියෙනවා. This one is easy. මට invite කරලා තියෙනවා. කවුද කරේ කියලා කියන්නේ නැහැ. මට invite කරලා තියෙනවා. This one is easy. I have been invited. මොකද මට ආරාධනා කළා නම් I was invited. මට කරලා තියෙනවා. Perfect tense again. I have been invited. I've been invited. But මගේ wife ට invite කරලා නැහැ කියන්නකො. I've been invited, but my wife කරලා තියෙනවා has been invited. wife එක්කෙනෙක්නේ. ඒ නිසා invite කරලා නැත්නම් නිරෝෂා I have been invited, but my wife hasn't been invited. ඔන්න hasn't been කියලා නවත්තන්නත් පුළුවන්. hasn't been invited කියලා ලියන්නත් පුළුවන්. I've been invited, but my wife hasn't been invited. Motivated. I'm very glad to hear that. Thank you. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මම ඔයගොල්ලන්ගේ හොඳ දෙයක් කියනවා වගේ ඔයගොල්ලොත් මට මොනාර හොඳ දෙයක් වම I mean of course it gives me some energy definitely. මමත් සාමාන්‍ය average human being කෙනෙක් මනුස්සයෙක්. So whenever someone tells something good about me I feel so appreciated, you know, like I feel so humbled. I'm so humbled and happy. Thank you. Anyway, I've been invited, but my wife hasn't been invited. මට ආරාධනා කරලා තියෙනවා හැබැයි මගේ wife ට ආරාධනා කරලා නැහැ. මගේ වාහන හොරාව අරස් කරලා තියෙනවා. හොරාව අරස් කරලා තියෙනවා.
the thief දෙන්නම දන්නවා කියන්නේ ද දානවා අපි දන්නවා articles පාඩුවෙන්ද මේක ඉගෙන ගත්තා. The thief අත්තරංගුවට අරගෙන තියෙනවා. ඒක ලේසි. හොරාව අරස් කරලා තියෙනවා. ඒ කතාව හරි. ඒ කතාව ඔයාලට ආරංචි වෙච්ච එක හරි. The thief has been arrested. හැබැයි මගේ සල්ලි හොයාගෙන නැහැ කියන්නකො. මගේ හොරාව අරස් කරලා තියෙනවා. හැබැයි වාහනේ කමකෝ. හැබැයි මගේ වාහනේ හොයාගෙන නැහැ. Yeah. The thief has been arrested. තව වැරදියට තේරුම් ගන්න එපා. මම ඔයගොල්ලන්ට කිව්වේ මට වාක්‍ය එවන්න නැතුව ඉන්න කියලා නෙමෙයි. මම කිව්වේ එවන්න. හැබැයි අවබෝධයෙන්. සුජිත් has been given money but ඔහුට සල්ලි දීලා තියෙනවා. හැබැයි මට දුන්නේ නැහැ. Yes චින්තක ලස්සන වාක්‍යයක්. Adults have been vaccinated but children haven't been. හැබැයි ලවන්ට වැක්සින් කරලා නැහැනේ. Nothing has been සෙව්වන්ද හැම වෙලාවම. But my vehicle අපි දන්නවා මේක වාහනය කියන vehicle නෙවෙයි vehicle hasn't been found. Find එකේ past participle එක ඇහෙන්නේ නැති කීප දෙනෙක් ඉන්නවා. ඔයගොල්ලන්ට කොහොමද දන්නේ නැහැ? දෙන්නෙක් විතර එවුවා. Today? Okay, I get it. Yeah, the bill has been paid, but receipt hasn't been given. Yes, bill එක ගෙවලා තියෙනවා. හැබැයි මේ ගෙවලා නැහැ. Dinal, thank you. I got it. Okay, thank you. Yes, Jaga. අලුත් අභියෝගයක්. See, I love challenges anyway. Since this is we are not going to lose anything, right? Even if we give the wrong answer. Marina එකේ දෙවෙනි වාක්‍යයේ subject object එකක් උක්ත වෙලා නැහැ. He can be explained. එතකොට වරදිනව නේද චන්දිම? There is no meaning. But the link hasn't been sent. Class fee has been paid, but the link has not been sent. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් මට එක වෙනම පෞද්ගලිකව දාන්න. link එක හැමෝටම ආවා. Yeah. I have already paid the bill, but the connection has not been reconnected. අන්න ප්‍රියංගී අර වැරද්ද වුණා අපි අතින්. දැන් හැමෝම එක අහන්න මෙයාගේ වැරද්ද. She has been left the country. ඇයි been දැම්මේවා? කවුද රටින් පිට වුනේ? එයා. එහෙනම් she has left the country. She has been left වෙන්නේ මොකටද අපිට? She has left the country. එයා active. Yes, we've been cheated, but we still select them. Yes. He has been promoted, but I haven't been. Yes, the lesson has been sent, the recording has been sent, but I couldn't find it. Sujit, දෙවනි වාක්‍යය කොහොමද has been died දුනේ? අපි දැන් උදෙත් කතා කරා die එක පැසිව් කරන්නවත් බෑ. He died. He was taken to hospital, but he passed away. නැත්නම් he died. Yes, the note has been written, but he didn't bring it. ලස්සනයි ඒක. ගොඩාක් පොත් ගෙනල්ලා තිබුණා. මට හැමෝගෙම උදව් ඕන මේකට. මම මේක පුංචි අභියෝගයක් විදිහට දෙන්නේ. ගොඩාක් පොත් ගෙනල්ලා තිබුණා. ගොඩාක් පොත් ගෙනල්ලා තිබුණා. ලා තිබුණා.
ගොඩාක් පොත් ගෙනල්ලා තිබුණා. So how do you turn this one into passive voice? ගොඩාක් පොත් ගෙනල්ලා තිබුණා. ලා තියෙනව නෙවෙයි ලා තිබුණා. Many books had been brought. Many books had been brought. Right? Many books had been brought. Then තමයි challenge එක. This is the challenge, right? මේක තමයි challenging part එක. මේක have එක හැටි කරන්න පුළුවන් කියලා මම දන්නවා. හැබැයි මගේ පොත තිබ්බේ නැහැ. නමුත් මගේ පොත තිබුණේ නැහැ. මගේ පොත තිබුණේ නැහැ. මගේ පොත තිබුණේ නැහැ. A lot of books කමන්නේ නැහැ, many books කමන්නේ නැහැ. නමුත් මගේ පොත තිබුණේ නැහැ. You are correct, Kamal. Thank you. මන්ත හරියටම හරි. දනුක වැරදි. හංසි වැරදි. තරංග හරි. Yes, Harshani. But not mine කියලා කියන්න පුළුවන්. මම ඒක උගන්වලා නැහැනේ. My book didn't වැරදි. අනිවාර්යෙන් මෙහෙමයි පුතේ අහන්නකෝ. මගේ පෑන තියෙනවා, my pen is there. There is a pen, පෑනක් තියෙනවා. මගේ පෑන තියෙනවා, my pen is there. මගේ පොත තියෙනවා, my book is there. මගේ පොත තිබුණා, my book was there. මගේ පොත තිබුණේ නැහැ, my book was there එකේ negative එක wasn't there. But my book wasn't there. You know, a lot of books had been brought, but my book wasn't there. But my book wasn't there. Yes, Vasanthi. Perfect. හොඳයි කට්ටියලා අභියෝගය ලස්සනට බාරගත්තා. Thank you very much. අපි චුට්ටක් අපි can could must should වලින් තුආක්කයට යල්ලියමු. ළමයින්ට දඬුවම් කළ යුතුයි. ඒකේ වාදයක් නැහැ. කියන්න බලන්න ළමයින්ට දඬුවම් කළ යුතුයි කියලා. ළමයින්ට දඬුවම් කරන්න ඕන. Children. දඬුවම් කරන්න ඕන යාළුවා. අපි දන්නවා must එකට වැඩිය හොඳයි should එක නේද? ළමයි කියන කට්ටියට දඬුවම් කරන්න ඕන. එහෙම වාදයක් නැහැ ඒකේ. Children should be punished. හැබැයි ඔවුන්ට වද නොදිය යුතුයි. හැබැයි ඒගොල්ලන්ට වද ගහනවා කියන එක දඬුවම් කරනවා කියන එක කරන්න ඕන දෙයක්. හැබැයි වද දෙන එක නොකළ යුතුයි. But ඔවුන්ට වද නොදිය යුතුයි. දැන් වද දෙනවා කියන වචනේ මම අද කියලා දුන්නා. They mustn't be කියලාම ගමු. මොකද ඒක හොඳම නැති දෙයක්. They mustn't be වද දෙනවා වගේ වැඩක් නොකළ යුතුයි. They must not be who remembers the word? No, it's okay. But they mustn't be වද නෑ hurt නෙමෙයි. hurt කියන්නේ රිදවනවා. Tortured now. Yes. Tortured. They mustn't be tortured. Yes. ළමයින්ට දඬුවම් කරන එක හරි. I can understand. That's okay. But they shouldn't be. They mustn't be tortured. මම දැකලා තියෙනවා සමහර ළමයින්ට වද දෙන විදිහ දෙමව්පියෝ. So they are being tortured. I think it's because of your connections on there. Because all the others can hear. Children should be punished, but they mustn't be tortured. හොඳයි. එමනම් ඒ වාක්‍යයත් මම උඩට ගන්නම්. ඒකට මෙතනනේ අපි can එකේන හිටියේ අපි. අත් මෙතෙන් එන්න ඕන එකක්. හරි. මම මේක නෝට් එකේ ගන්නම් ඔයාලට. I think there is something wrong with the connection anyway today. It looks quite weak. I'm sorry about that. Hare. So, now who remembers the singular meaning? So. තව conjunction එකක් අපි කතා කරා මේක ගැන. So, ඉතින් අපි මේ කලින් කතා කරානේ so එක. So, ඉතින් මට උගන්වනවා. I am taught. So I learn. I am taught, so I learn. I am taught, so I learn. This is easy. Write it down. I am taught, so I learn.
Okay. He made a mistake. So he was punished. වැරද්දක් කරා. ඉතින් එයාට දඬුවම් කළා. So we have මට බඩිනවා ඉතින් මම අහන් ඉන්නවා. So we've been invited. So we have to go. අපිට ආරාධනා කරලා තියෙනවා. ඉතින් අපිට යන්න සිද්ධ වෙනවා. Okay. අපි Yes. Yes, Hansi, thank you for the beautiful sentence. It took me for granted. Mega Hansi evanne. So I broke up with him. Lasana වාක්‍යයක්. මගේ වාක්‍ය තුන ඉවරයි. දැන් ඔයගොල්ලෝගේ වාක්‍ය මම ගන්නෙ. So ඒක පිළිවෙලක් නැතුණාට කමක් නැහැ. He took me for granted. අපි මේ take for granted කියන එක මම උගන්වලා තියෙනවා. යම් කිසි පුජ්‍යලයක්ව යම් අවස්ථාවක් අපි take for granted කරනවා කියලා කියන්නේ ඒකට දිය යුතු නිදි වටිනාකම දෙන්නේ නැහැ. Now we have taken this planet for granted. Don't take life for granted. Don't take your mother's love for granted. Now most of the Sri Lankans take free education for granted. ඒකට දෙන්න ඕන වටිනාකම දෙන්නේ නැහැ. So he took me for granted. එයා මාව ගත්තෙත් නිකන් සත පහකට වැදගත්කමක් නැති වගේ. එයා මට දෙන්න ඕන වටිනාකම දුන්නේ නැහැ. So I broke up with him. අපි break up කියන එක උගන්වලා තියෙන ප්‍රේම සම්බන්ධය නවත්තනවා. ඉතින් මම එයාගෙන් අයින් වුණා. He took me for granted. So I broke up with him. මං ඉතින් එයාගෙන් අයින් වුණා. Now I want to know so දාලා එක පැත්තක් පැසිව් දෙපැත්තම පැසිව් තියෙන වාක්‍ය වань. So I'll be reading all your sentences. So wrong decisions were made. වැරදි තීරණ ගත්තා. So our country වැරදි තීරණ ගත්තා. ඕනනම් in the past කියලා දාන්න පුළුවන්. So our country is poor now. ඉස්සර වැරදි තීරණ ගත්තා. ඉතින් දැන් අපේ රට දුප්පත්. අතනම දුප්පත් කියනට වඩා broke කියලාම කියන්න පුළුවන්. We are broke. අපිට සල්ලි නැහැ කියලා කියන විදිහම I am broke. මං ගාව සල්ලි නැහැ. I am broke. එක phrase එකක් I'm broke කියන මං ගාව සල්ලි නැහැ. He's broke. Our country is broke. රටක් වුණත් සල්ලි නැත්තම් that country is broke. සල්ලි නැහැ යාළුවෝ. He's broke, you know. Formal language එකකට නෙවෙයි informal යාළුවොත් එක්ක කතා කරනකොට කියන්න පුළුවන් I am broke. මං ගාව සල්ලි නැහැ. Sri Lanka is broke now. Yeah. I was selected, so I accepted the job. Rules and regulations were broken, so they were arrested. ලස්සන වාක්‍යයක් පුතේ. Rules and regulations were broken, so they were arrested. Yes, Mudita. ඒක ගන්න බෑනේ. මයික් අරගෙන ඉන්න. I was criticized. මාව විවේචනය කරා. Our restrictions have been imposed. So take me for granted කියන එකේ තේරුම මම කිව්වා කීපවතාවක්ම take for granted කියන්නේ දිය යුතු වටිනාකම දෙන්නේ නැහැ යමකට. Don't take your mother's love for granted. Don't take this life for granted. Don't take everything for granted. යමකට දිය යුතු වටිනාකම නොදී ඉන්න එපා. Don't take something for granted. Don't take something for granted. මට බනිනවා ඉතින් කවුද ගණන් ගන්නෙ? දිල්හානි එකේ කිසිම තේරුමක් නැහැ නේද? ඉතින් කාටවත් මොකෝ කියලාද ඔය ගත්තේ? එහෙම ගන්න එපා.
Yes, the situation can't be controlled, so we should tolerate. Security has been briefed hoga akuru varadi brief ne briefed. So මට ගත්ත වාක්‍ය තේරුන්නේ නැහැ චින්තක. Beggar was given some money, so he appreciated me. Yes. Yes. The children could not go to school for many months, so the exams have to be postponed. Yes. Travel restrictions, සංචරණ සීමා have been imposed. පනවලා තියෙනවා. නීතියක් පනවට impose කියලා කියන්නේ. So I can't go home. I was criticized. මාව විවේචනය කළා. So I kept my mouth shut. ඉතින් මම මගේ කට පාලනය කරගෙන හිටියා. So I kept my mouth shut. ජගත් එකේ දෙවනි වාක්‍ය වැරදි. Yeah, she was ascending. The exam has been postponed. විභාගයේ කල් දාලා තියෙනවා. Yes, Manan. The exam has been postponed. විභාගයේ කල් දාලා තියෙනවා. So we have time to study. I was told just so I went to my parents. Yeah. Yes, Nisudu Pude. ලස්සන වාක්‍යයක් આવුවා කවුද කිව්වේ? Yash. Thank you පුතා. The exam is to be. මොකද අපි දන්නවා examination කියන එක තමයි මම ලියන්නේ. Exam is to be held tomorrow. So I have to study tonight. Criticize විවේචනය කරනවා. Criticize. I was criticized at the meeting. Meeting එකේදී මාව criticize කළා. So I kept my mouth shut. The security has been strengthened. Yeah. So people can go here and there. මිනිස්සුන්ට එහෙ මෙහෙ යන්න බෑ. ආරක්ෂාව strength කරලා තියෙන. කියන්නේ ශක්තිමත් කරලා තියෙන. අපි hence එක එබැවින් කියලා උගන්වනවා. hence කියලා එබැවින් කියලා එක වෙනසක් තියෙනවා. අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. hence එක කතා කරනවා. Hansi didn't the palace course again. The accounts have been prepared, so I was appreciated. Something. Ushani mara therunne habe travel restrictions. Restrictions. Yes, there's a typing mistake. Typo. Restrictions. Travel restrictions here. Please mind the spelling here. Travel restrictions. Sancharna Seema. Hansila dennek innada panti. Okay. There are two Hansis in this class. Okay, I don't know which Hansi is this then. Come on, Nathan. Denna me onu වාක්‍ය ලස්සනයි. Thank you. The exam is to be cancelled. Held. I'm sorry. Is to be කියන්නේ නියමිතයි. අපි මේ කලින් කතා කරා. The exam is to be held tomorrow, so I have to study tonight. Think මට සිද්ධ වෙනවා අද පාඩම. හොඳයි අද අපි see today I didn't really try to teach you many things. Instead මම අපස්සට ගෙනියලා ඒ වෙනුවට මම අපස්සට ගෙනියලා පරණ දේවල් නැවත මතක් කිරීමක් තමයි ඇත්තටම අසංක මට අහපු ප්‍රශ්නේ තේරුනේ නැහැ. So cold කියන්නේ එක වෙනම එකක්. So එකේ තව තේරුම් තියෙනවා. You are so weak. ඔයා ගොඩක් දුර්වලයි. ගොඩක් කියනවා I am so happy today. මම ගොඩක් සතුටින් ඇද. It is so cold. ගොඩක් සීතලයි. ඒක වෙනම එකක්. So කියන්නේ මෙහෙමයි. හැම වචනයකටම හැම කෙනෙකුගේ ගොඩක් වචන වලට තේරුම් කීපයක් තියෙන්න පුළුවන්. මෙතෙන්දී අපි ඉතින් කියන අර්ථයෙන් තමයි ගත්තේ සාමාන්‍ය කතා බහේදී. So cold, so happy, so sad, so angry, so upset. මේක වෙනම එකක්. Adjective එකකට කලින් so දාපුවම ගොඩක් කියන අර්ථය එනවා. I am so happy today. Okay.
එහෙම කියන so called, yeah, so called heroes. ඔය එහෙම කියන වීරයෝ කතා බහ කරද්දී එහෙම පාවිච්චි කරනවා. Now where are those so called keyboard warriors? So called. Hasini, right? Not Hanshi. Yeah, the camp has been arranged, but no one has come. Avruth avilla ne. They should worry about it because this one is in active version. Only health workers are in trouble at the moment, so they can't meet their loved ones. That's right. They have so much of a responsibility, so they can't go and see their loved ones. Tamange premaniya, tamange paulaya adaraniya. The exam is to be held tomorrow, right? I think, see, I'd love to teach you something extra. Mama attarama kamathi meet wada thawa poddakku adu gannana, but since I understand we have a lot of newcomers and they're not familiar with my voice, the way I teach, and they don't know my plan. බහුතරයක් අය මගේ සැලසුම පිළිබඳ යම් අවබෝධයක් නැති බවක් මට පේනවා. I can understand that. See guys, we are, see, a lot of teachers out there, a lot of institutions are there. Okay, I'm not saying that everyone is bad, but most of these people don't have a plan. They try to teach you something without a plan, and at the end of the course no one is happy. When you look back, you might have learned a couple of phrases and words, that's it. But in this class we are completely different. But the only thing, you won't see quick results. Like when you go to bed, when you look back, what did I really learn today? You might not see it now. Especially I'm talking to those who joined the second module without completing the first module. You have no idea what I'm doing because you've been together for how many days? 2, 3, 4 days, right? We are different because we have a different approach to teaching this language. Okay, so be patient, and hopefully when you're going to be with me for another couple of months, you will understand what I'm doing here. Okay, සති දෙක තුනක් යනකොට ඔයාලට තේරෙයි what this teacher has been doing. Okay, right, Isini, you're right. Okay, fine, let me stop the recording first.